නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි මාතෘකාව තමයි දැන් අපි ඇවිල්ලා හිටියේ චිත්තජ රූප කියන ප්‍රධාන මාතෘකාව. ඒක අපි කොටස් 4කට කැඩුවානේ. චිත්තය, චිත්තජ රූප, චිත්තජ කලාප, චිත්තජ සන්තති. අපි දවස් දෙකක් ගත්තා චිත්තජ රූප හැඳින්වලා චිත්තය මොනවද මේ චිත්තජ රූප පුදවන සිත් කියන එක කතා කරන්නේ. ඉතින් අද අපි චිත්තජ රූප, චිත්තජ කලාප, චිත්තජ සන්තති කියන ඒ ටිකම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් තොරතුරු ගොඩක් තියෙනවා. ඒවා අපි සමහරට හෑන්ඩ් අවුට් එකේ තියෙන ගොඩක් අය හෑන්ඩ් අවුට් පරක් කරලා ලැබෙන්නේ නැත්තේ. සමහර ඒවා මම සාකච්ඡා කරයි, සමහර ඒවා ඒ හෑන්ඩ් අවුට් එකේ තියෙන ඉඳලා කියව ගන්නට පුළුවන්. ඒතර අපි දැන් මතක් කරොත් එimhe චිත්තජ රූප කියන්නේ මොනවද? සිත නිසා හටගන්න රූප ටිකක්. රූප හටගන්න ක්‍රම 4ක් තියෙනවා නේ. කර්මය නිසා හටගන්නවා, සිත නිසා හටගන්නවා, තේජෝ ධාතුව නිසා හටගන්නවා, ඕජා රූපය නිසා හටගන්නවා. මේ තමයි රූප හටගන්න ක්‍රම. එයින් කර්මයේ සම් නිසා හටගන්න රූප ගැන අපි දීර්ඝව කතා කරන්නට යෙදුණා. දැන් කතා කරන්නේ සිත නිසා හටගන්න රූප කියන එක සම්බන්ධයෙන්. ඒකද අපි කතා කරා ඒ හැම හිතකින්ම රූප උපදවන්නේ නැහැ. රූප උපදවන සිත් කීපයක් තියෙනවා 75ක්. ඒවා වුණත් පංචවෝකාර භවෙහි සහ ප්‍රතිසන්දි සහ චුති අවස්ථා දෙක අතහැරලා නිරෝධ සමාපatti ඉන්නකොට චිත්තජ රූප හටගන්න. ඒක සිත් පහළ වෙන්නේ නැති නිසානේ. ඒ නිසා ඒක විශේෂයෙන් අපි කතා කරේ නැහැ. ඊළඟට දැන් කතා කරන්නේ චිත්තජ රූප කියන එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න. චිත්තජ රූප කියන අපි කිව්වා සිත නිසා හටගන්න රූප ටිකක්. සිත හටගන්නකොට සාමාන්‍යයෙන් පොළවෙන් නයි හතු කකුලක් එළියට එනකොට පස් බිනක් අරගෙන ඉන්නා වගේ රූප ටිකක් පහළ කිරීම තමයි සිතක් පහළ වෙන්නේ. ඒක සිතේ හැටියක්. සිතේ එක්තරා ආනුභාවයක්. ඒක අපි දන්නවා දැන් දෙපස් විඥානය කියන එක එකත් කියනවා දෙපස් විඥාණයෙන් උපදවන්නේ නැහැ නේද? චිත්තජ රූප. දෙපස් විඥානයේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන 10. එතකොට ඒවා හැර ඒ 10 හැර අනිත් විඥාන වලට කියන පොදු නමක් තමයි මනෝ විඥානය කියන්නේ. මනෝ විඥාන ධාතුවයි මනෝ විඥානයයි පටලව ගන්න හොඳ නැහැ. මනෝ විඥානය කියන්නේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි කියන දෙකේම එකතුවක්. දැන් වචන තුන හොඳට දැනගන්න. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, මනෝ විඥාන. කොම අර්ථ තුනක්. ඊට සමත්තරක එනවා මනංච පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥාන. එතන මන කියන එක වෙනයි. එතන මන කියන එක වෙනයි. එතන ගන්නේ සාවජ්ජන භවංගය. ආවජ්ජන සිත සහිත භවංග හිත. ඒක වෙනම ණය ක්‍රමයක්. මනෝ විඥාණය ගත්තම දෙපස් විඥාණය හැර පහළ වෙන ඉතිරි සියලුම සිත් වලට අපි මනෝ විඥාණය කියලා කියනවා. එතකොට මේ මනෝ විඥාන හැමතිස්සෙම අරූප ලෝකයේ හැර පංචවෝකාර භවයේදී මනෝ විඥාන සියල්ලම පහළ වෙන්නේ හදේ වස්තු රූපය ඇසුරු කරගෙන. හදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි මනෝ විඥාන සියල්ල පහළ. කියන්නේ අපිට පහළන අකුසල සිත්, කුසල සිත් මේ සියල්ලම පහළවන්නේ හදේ වස්තු රූපය ඇසුරු කරගෙන. එතකොට චිත්තජ රූප උපදවන්නේත් මේ මනෝ විඥාන විතරයි. ඒවා මේ මොනවද? චක්කු විඥාන ආදිය චිත්ත රූප උපදවන්නේ නැහැ. ඒ මනෝ විඥාන වලිනුත් පංචවෝකාර භවයේ පහළ වෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, අපායේ සහ අසංජ සත්වයේ හැර බ්‍රහ්ම ලෝකවල, රූපාවචර බ්‍රහ්ම ලෝකවල පහළ වෙන සිත් වලින් විතරයි මේ චිත්තජ රූප උපදවන්නේ. හැබැයි අපි දන්නවා මේ මනෝ විඥානයේ පවතින්නේ හදේ වස්තු රූපය ඇසුරු කරගෙන. හදේ වස්තු රූපය තේරවාදීන්ගේ හැටියට මාංශ හෘදය ඇතුලේ තියෙන. ඒතර කෙනෙක්ට හිතෙනවා චිත්තජ රූප උපදින්නේ මෙතනද කියලා. චිත්තජ රූප උපදින්නේ මේ හදේ වස්තු ඇසුරු කරගෙනද කියලා. හදේ වස්තු ඇසුරු කරගෙන චිත්තජ රූප ගොඩක් උපදිනවා. සිතේ බලපෑම ගොඩාක් තියෙනවා හදේ වස්තුවට. අර අපි සාමාන්‍යයෙන් කියන්නේ එහෙමනේ අභිධර්මයේ සම්මසනය කරනකොට නේද? බුදුරජාණන් වහන්සේගේ සිත පැහැදුනා. ඒ නිසා ඇසුරු කරපු වස්තු රූපය, ඇසුරු කරපු ලේ ධාතුව එහෙම බලපෑමක් තියෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ චිත්තජ රූප හදේ වස්තුව ඇසුරු කරගෙන විතරක් නෙමෙයි උපදින්නේ. මුළු රූප කයෙම උපදිනවා. මුළු රූප කයෙම උපදිනවා. ඒක අපි දක්වලා දිනවා 272 වෙනි අංකයට යන. මනෝ විඥානය හටගන්නේ හදේ වස්තු රූපය ඇසුරු කරගෙන වුවද චිත්තජ රූප මුළු රූප කය පුරාවටම හටගන්නා බව දත යුතුයි. කොටින්ම කිව්වොත් කෙස්වල මුල පවා චිත්තජ රූප හටගන්නා බව විසුද්ධි මාර්ගයේ දක්වා ඇත. මුල කියලා ගන්නේ අග නෙවෙයි මුල. අර කෙස් වලට සම්බන්ධ වෙච්ච තැන. කේස මූලයේ කර්ම සතු සමුට්ටානික රූප තියනවා කියලා කියනවා.
කෙස් චතු සමුට්ඨානික රූප සහිතයි. හැබැයි එතනින් එළියට අවිල්ලා තියෙන ටික ඍතුජ සමුට්ඨාන විතරයි. ඇතුලේ තියෙන ඒවල චතු සමුට්ඨානිකම තියෙනවා. ඒ නිසා චිත්තජ රූපව මේ කෙස් වල මුල පවා හට ගන්නවා. හැබැයි සිත තියෙන හැදේ වස්තු ඇසුරු කරගෙන. ලොම්මලත් එහෙම. ඒ නිසා මුළු කයෙම චිත්තජ රූප හට ගන්නවා. ඒක අපි දැනගන්න චිත්තජ රූප. ඒක දෙවෙනි ඡේදයට යන්නේ ඒකේ චිත්තචෛසික ධර්මයෝ Taman ඇසුරු කරන රූප කයට පමණක් නොව ඇසුරු කරන රූපයනට පමණක් නොව ශරීරයේ සියලු උපාදින්නක රූප වලටම බලපයි. උපාදින්නක රූප කිව්වේ සත්ව ශරීරයේ තියෙන රූප කියන එක. කර්මජ රූප කියන එක නෙමෙයි මම මෙතන දාස්. අපි කතා කරන්නේ උපාදින්න කියන අර්ථ දෙකක් තියෙනවානේ. ඒකේ ශරීරයේ තියෙන සියලු රූප. එහෙම නැත්නම් කර්ම ප්‍රත්‍ය රූප වෙන ක්‍රමයකට කිව්වොත්. කම්මප්පච්චේ රූප. මේවා සියල්ලට බලපානවා. සිත. ඒ සිතේ එක්තරා ආනුභාවයක්. රේරුකාණ සංස්කෘතියම කියන්නේ ඒක ආනුභාවයක් සිතේ තියෙන. කොටිම චක්කු විඥාන හිතෙනුත් ඒ බලපෑම තියෙනවා. ඒ නාම ධර්ම වල ඇති පච්චාදාත ප්‍රත්‍ය ශක්තියයි. එලෙසටම ඒ විදිහටම සිත මුළු රූපකයටම බලපාන්න වගේ චිත්තජ රූප ඉපදවීමේදීද නාම ධර්මයෝ Taman හටගන්නා ස්ථානයේ අවට පමණක් නොව මුළු රූපකය පුරාවටම චිත්තජ රූප පුද. ඒක සිතේ අනුභවයක්. කෙනෙක් අහනවා කොහොමද මේ සිත මෙතන තියෙනකොට මෙහෙම හටගන්නේ කියලා. ඒක සිතේ අනුභවයක්. දැන් කොටින්ම කියනවා හදිස්සි අතපහේම කැපුණොත් ටික වෙලාවක් යනකම් ඒ වෙන් වෙච්ච කොටසේ පවා චිත්තජ රූප හට ගන්නවා කියලා අදහසක් තියෙනවා. ඒ නිසා මේ ඒක සිතේ තියෙන ආනුභාවයක් තමයි මේ චිත්තජ රූප උපදවනවා කියන එක. ඒ අදාළ තැන තමන් ඉන්න තැන විතරක් නෙවෙයි ඒ අවට පරිසරයේම කියන්නේ අවට පරිසරය කියන්නේ මුළු කය පුරාවටම මේක හට ගන්නවා කියන එක සඳහන් වෙනවා. ඊට පස්සේ තව එකක් තමයි මේ චිත්තජ රූප වලට අපි කතා කරන වචනයක්. දැන් චිත්තජ රූප කියන මාතෘකාව ඉන්නේ. චිත්තජ රූප. ඒ කියන්නේ චිත්තය, චිත්තජ රූප, චිත්තජ කලාප, චිත්තජ චිත්ත එහෙමනේ කියව අපිනේ. චිත්තය, චිත්තජ රූප, චිත්තජ කලාප, චිත්තජ සන්තති. මේ කතා කරලා ඉවරයි දැනට. දැන් මේ ඉදිරි ටික තමයි කතා කරන්නේ. මේකෙන් චිත්තජ රූප කියන මාතෘකාව අපි. චිත්තජ රූප. එතකොට මේකේ තව නමක් තමයි මේ චිත්ත සමුත්ථාන කියලා වචනයක් තියෙනවා. සිතෙන් හටගත්ත, සිත නිසා හටගත්ත, සිත ප්‍රත්‍ය කොටගෙන හටගත්ත කියන අදහස. සිත ප්‍රත්‍ය කොටගෙන හටගත්ත. එතකොට මේ චිත්ත සමුත්ථාන කියන වචනයෙන් චිත්තජ රූප වලටත් මේක යොදන්නට පුළුවන්. හැබැයි සිත නිසා හටගන්න චිත්තජ රූප විතරක් නෙවෙයි. මොනවද? මනෝ පුබ්බංගමා ධම්මා කියලා අපි කියනවා. මනස සියලු නාම ධර්මයන්ට. ධම්මා කියන්නේ නාම ධර්මය. චෛතසික ධර්මය. පූර්වාංගමයි. ඒ නිසා සිත නිසා හටගන්නවා චිත්තජ රූප වගේම චෛතසික ධර්ම ටිකකුත්. ඒ කියන්නේ වේදනා සංඥා සංස්කාර. ඒ නිසා චිත්ත සමුත්ථාන කියන නම අපිට චිත්තජ රූප වලටත් යොදන්න පුළුවන්. චෛතසික වලටත් යොදන්නට පුළුවන්. වේදනා සංඥා සංස්කාර කියන චෛතසික වලටත් යොදන්නට පුළුවන්. ඊට පස්සේ ථේරවාදයේ දැක්වෙන තොරතුරු අනුව චිත්තජ රූප සියල්ල 15ක් තියෙනවා. 15. එතකොට මේ 15 තමයි අවිනිභෝග රූප 8. මොකද අවිනිභෝග කියලා කියන්නේ? අවිනිභෝග රූප 8 එනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා. හරි. මේ තමයි 8. අවිනිභෝග රූප 8. අවිනිභෝග 8 තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශබ්ද රූපය කියලා එකක්. අපි තාම මේ කතා කරේ නෑ ශබ්ද රූපය. අපි වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය විතරයි කතා කරේ. ශබ්ද රූපය මම කතා කරන්නේ ඍතුජ රූප අවසානයේදී. ওই ශබ්දේ හට ගන්න පුළුවන් ක්‍රම දෙකකට. ඍතුව නිසා සහ සිත නිසා. ශබ්ද රූපය. ඊළඟට තියෙනවා විඤ්ඤාති දෙක කියලා. අපි ගන්නවා ආකාශ ධාතුව. පරිච්ඡේද රූපය. ඒක සාමාන්‍යයෙන් මේ ඒක මෙහෙම කරමු. පරිච්ඡේද රූපය කියන එක අපි අර පොත්පත්වල කියලා තියෙන නිසා අපි ගන්නවා. නැත්නම් ඒක සැබවින්ම සිතෙන් උපදවන එකක් නෙවෙයි. ඊට පස්සේ තමයි ශබ්ද රූපය. හඬ අපි කතා කරනකොට හඬ උපදින්නේ සිත නිසානේ. අපි හිතලානේ කතා කරන්නේ. සිතට අනුකූලවනේ කතා කරන්නේ. නිසා
හඬ කියන එක සිතේ මේකට යටයි. අපි කතා කරන හඬ. හැම හඬක්ම නෙවෙයි. දැන් ගස් දෙකක් එකට හැප්පුණාම ඇති වෙන හඬ අපිට වසඟේ තියෙන එකක් නෙවෙයි. හෙන ගහනකොට ඇති වෙන හඬ ඒක වෙනයි. මේ කතා කරන්නේ කතා කරනකොට ඇති වෙන හඬ. ඒක සිත නිසා. ඒ වගේ විවිධ ශබ්ද මුඛයෙන් පිට කරනකොට, hina වෙනකොට, අඬනකොට ආදී දේවල්. මේක ශබ්දය. ඊට පස්සේ තව තියෙනවා විඤ්ඤාති. නම අවිනිබ්බෝ කියන එක අයින් කරන්න එක දන්නවා හැමෝම. පරිච්ඡේද රූපේ එකයි, ශබ්ද එකයි. ඊට පස්සේ එනවා විඤ්ඤාති දෙක කියලා එකක්. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා. ඊට පස්සේ එනවා විකාර රූප තුන. විකාර රූප තුනේ දැන් ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන රූප තුන. මේ ඔක්කොම ගත්තම කීයද? 8යි, 10යි, 12යි, 15යි. මේ තමයි චිත්තද රූප 15. ඒතර මේ ටික තමයි අපිට චිත්තද රූප ගැන කෙටියෙන් කතා කරන්නට තියෙන්නේ. අපි ඉදිරියේදී දැන් ඒකේ චිත්තද රූප වලින් කළ හැකි කෘත්‍යයන් ආදී හිත ඉදලා කතා කරනවා. චිත්තද රූප ගැන මත කතා කරපු මාතෘකා ටික තමයි චිත්තද රූප සාමාන්‍ය සිතත් සමග හට ගන්නවා. හැබැයි සිත 75ක් තියෙනවා. ඒ විශේෂ අවස්ථා හැර විශේෂයෙන් නිදාගෙන ඉන්නකොට පස්සේ චිත්තද රූප පහළ වෙනවා. චිත්තද රූප නිතර පහළ වෙනවා නිදාගෙන ඉන්නකොට. ඊට පස්සේ සාමාන්‍යයෙන් චිත්තද රූප උපදවන සිත් මනෝවිඤ්ඤාණ. මේ මනෝවිඤ්ඤාණ පංචවෝකාර භවයේ පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන. හැබැයි චිත්තද රූප ඒ ඇසුරු කරගෙන විතරක් නෙවෙයි මුළු රූපකය පුරාම හට ගන්නවා. ඒක සිතේ තියෙන එක්තරා අනුභවයක්. ඊට පස්සේ චිත්ත සමුට්ඨාන කියන වචනේ අපි කතා කරා. චිත්ත සමුට්ඨාන කියන වචනෙන් චිත්තද රූප විතරක් නෙවෙයි චෛතසික ධර්මත්. ඒවත් හට ගන්න සිත අවශ්‍යයි නිසා චිත්ත සමුට්ඨාන කියන වචනෙන් චිත්තද රූප විතරක් නෙවෙයි චෛතසික ධර්මත් අතුලත් කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ චිත්තද රූප 15ක් තියෙනවා අභිධර්මයේ හැටියට. මොනවද? අවිනිබ්බෝගාට, පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා, පරිච්ඡේද රූපය අපි කියන එකට ආකාශ ධාතුව සහ පරිච්ඡේද රූපය අපි වෙනස කතා කරා. ශබ්ද රූපය අපි කතා කරන්නේ හඬ, අපි කතා කරනකොට අපි හිතලා පිට කරන හඬ. විඤ්ඤාති දෙක ඒ කියන්නේ අපේ කායික වාචික ක්‍රියාකාරකම් කරනකොට අවශ්‍ය වෙන එක්තරා රූපයක්. කායික වාචික ක්‍රියා කරනකොට ඇත්තරම සිතෙන් රූපයට ඇති කරන බලපෑමක් ඒක. ඒක වෙනම රූපයක් නෙමෙයි සිතෙන් ඇති කරන බලපෑමක්. ඊට විකාර රූප තියලා කියන්නේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. රූපයන්ගේ ඇති සැහැල්ලු බව, මෘදු බව, කර්මඤ්ඤ බව. මේක සිත නිසා සමහරලාට හට ගන්නවා. සමහරලාට අපි ගන්න ආහාර නිසා හට ගන්නවා. සමහරලාට ඍතුව නිසා හට ගන්නවා. ඒ නිසා මම මේ විකාර රූප තියෙන කතා කරන්නේ ආහාරජ රූප කතා කරලා අවසානයේදී. මොකද ඒ තුනෙන් මේක හට ගන්නට පුළුවන් නිසා. චිත්තද රූප කියන මාතෘකාව යටතේ ඉදිරියේදී මේ විඤ්ඤාති රූප දෙක අපි කතා කරනවා ඉස්සරහදී දීර්ඝ වශයෙන්. මේ තමයි චිත්තද රූප ගැන දෙන්න තියෙන කෙටි හැඳින්වීම. ඊළඟට අපි යනවා චිත්තජ කලාප කියන මාතෘකාවට. චිත්තජ කලාප. කලාපයක් කියන්නේ මොකද්ද? රූප කලාපයක් කියලා කියන්නේ රූප මිටියක් කියන එක. අපි දන්නවා සංකත ධර්මයේ හැමතිස්සෙම හටගන්නේ කලාප. සමූහ වශයෙන්. තනිතනිව හටගන්න ධර්මයක් නැහැ. තනිව තියෙන ධර්මය තමයි නිර්වාණය ධර්මයේ හැටියට. නමුත් ඒක හටගන්න දෙයක් නොවේ. හටගන්නවා නම් යමක් අනිවාර්යයෙන්ම සහජාතව තවත් සමූහයක් එක්ක හටගන්න. නිසා අපි කතා කරන්නේ නාම කලාප සහ රූප කලාප කියලා කොටස් දෙකක්. නාම කලාපයකට කිව්වේ චිත්තුප්පාදේ කියලා. රූප කලාපයකට රූප කලාප කියන වචනේ තමයි යොදන්නේ. එතකොට රූපයක් තනිව හටගන්නේ හැමතිස්සෙම කලාප වශයෙන් ගන්න. රූප කලාප කියන එක ගැන අපි විශේෂයෙන් කතා කරා මාතෘකාවක්. කලාපවල ලක්ෂණ නේද? එක කලාපයක තියෙන සියලු රූප උපදවන්නේ එකම ප්‍රධාන ප්‍රත්‍යයකින්. මම මේ විචන සියල්ලම කතා කරලා තියෙනවා. අලුත් වචන නෙමෙයි ඔක්කොම. රූප උපදවන ප්‍රධාන ප්‍රත්‍ය හතරයි. කර්මය, චිත්තේ, ඍතු, ආහාරය, තේජෝ ධාතුව සහ ආහාරය. එතකොට යම් රූප කලාපයක රූප මිතියක තියෙන සියලු රූප උපදවන්නේ එක ප්‍රධාන ප්‍රත්‍යයකින්. ප්‍රධාන ප්‍රත්‍ය දෙකක් එකතු වෙලා එකපාර උපදවන රූපයක් තියෙනවද? නැහැ. හැබැයි ප්‍රධාන ප්‍රත්‍ය වල දායකත්වයක් තියෙනවා. ප්‍රධාන ප්‍රත්‍ය වල දායකත්වයක් තියෙනවා. පරම්පරා සම්බන්ධයකුත් අපි කතා කරා. නේද? කම්මප්පච්චේ උතුජ වගේ දායකත්වයේ තියෙන එක සහ පරම්පරා වලින් එන කර්මජ කලාපයක තියෙන තේජෝ ධාතුවෙන් හටගන ඍතුජ රූපය වගේ. නේද? පරම්පරා සම්බන්ධයක් කතා කරනවා. හැබැයි එක කලාපයක් ප්‍රධාන ප්‍රත්‍ය දෙකකින්ම එකපාරම එකතු වෙලා හට ගන්නවා කියලා එකක් නෑ. ඒ නිසා හැම කලාපයක්ම එක්කෝ එක මොකක් හරි ප්‍රත්‍යකින් තමයි හටගෙන තියෙන්නේ. ඒ නිසා සිත නිසා හටගන්න රූපවල මිටිය, සිත නිසා හටගන්න රූපවල එකතුව නැත්නම් සමූහයට කියනවා චිත්තජ කලාපයක්. කලාපයක තියෙන ප්‍රධානම දේ මොකද්ද? ලක්ෂණ කීපයක් තියෙනවා. ඒකුප්පාද, එකම ඉපැත්ම ඇති බව, එකම නිරෝධය, එකම නිස්සය නේද? සහ වුත්ති කියලා අපි කියුවා ඒ තුනටම සහ එකම අවකාශයක් ගන්න බව.
මේ තමයි රූප කලාපයක තියෙන ප්‍රධාන ලක්ෂණ. එතකොට මේ වගේ ඒකුප්පාදාදී මේ ලක්ෂණ වලින් යුක්ත චිත්තජ සිත නිසා හටගන්න රූප මිටිය. සිත නිසා හටගන්න රූප මිටියට කියනවා චිත්තජ කලාපය කියලා. ඒක බලන්න 275 වෙන්න ඕනේ අපි හදාගෙන උදේ. 261 කියන එක 275 කරගන්න. 74 75. ඊට පස්සේ 262 76 කරගන්න. ඊළඟට ආපහු 261 කියලා වෙදිලා තියෙනවා. 277 කරන්න එක. දෙවෙනි පේජේ තියෙන එක. 278 279 ප්‍රධාන ඉලක්කම් 280 281 282 283 284 269 කියන ඉලක්කම තමයි 285 වෙන්නේ. ඒක 275ට යන් අපි. 275 චිත්තජ රූප පිළිබඳව තියෙන ඩෙෆිනිෂන්. මේ හැම නම්බරයක්ම එක්තරා කරුණක්. දැන් අපි මේ වෙනකොට කරුණු 285ක් කතා කරන රූපේ සම්බන්ධයෙන්. මේ ටික එකතු කරාම සාමාන්‍යයෙන් මේ කරුණු 85 එකතු කරාම අපිට අතර ගන්නට පුළුවන්. මම ඉංග්‍රීසියේ කියනම් මේක 1.1 1.2 කියලා එහෙම ලිව්වේ. මේකදී කරගන්න අමාරු නා. එහෙම කරන අයගේ තවත් වඩා ලේසි. කෙසේ වෙතත් 275 හැම රූපයක් සේම චිත්තජ රූප හටගන්නේද සමූහ වශයෙන්. චිත්තජ රූපවල ඒකුත්පාදාදී ලක්ෂණ වලින් යුක්ත සමූහය චිත්තජ කලාපයක් නම්. චිත්තජ කලාපයක් කියලා කියන්නේ චිත්තජ රූපවල තියෙන ඒකුප්පාදාදී ලක්ෂණ යුක්ත සමූහය. එකමුතුව මිටිය චිත්තජ රූපයක්. චිත්තජ කලාප වර්ග 8ක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අභිධර්මාර්ථ සංග්‍රහ ඉගෙන ගන්නකොට අභිධර්ම මාර්ගෙම වෙනකොට චිත්තජ කලාප 6යි අපි ඉගෙන ගන්න. ඒක අපි 8ක් වෙනවා. ඒකට තොරතුරු තියෙනවා අටුවාදීෙහි. ඒ චිත්තජ කලාප 8ක් වෙනවා. 6 8ක් වෙනවා. මොනවද ඒ 8? දැන් මේ 8 බලන්න මේක පාඩම් කරගන්නකොට එහෙම මේකට ලේසි. 4යි අපිට මතක තියාගන්න. ඔය චිත්තජ කලාපවල ඉඳලා එන සියලු කලාපවල හරියටම භාගයයි මතක තියාගන්න. ඉතිරි භාගය වෙන්නේ ලහුතා තුනත් එකතු වෙලා. ඒ කියන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුන පවතිනවා නැහැ. හරිනේ? ඒක ධන සහ ඍණ. ඒක ඇතුව සහ නැතුව. ඒ අනුව තමයි දැන් ඒ ලහුතාදී තුන නැතුව 4ක් තියෙනවා. ලහුතාදී තුන ඇතුව 4ක් තියෙනවා. ඊට 8 වෙලා තියෙනවා. පළවෙනි එක මොකද්ද? ඕජා අෂ්ටමකය. ඕජා අෂ්ටමකය. මේකෙන් මොකද්ද කියන්නේ? අවිනිභෝග අට විතරයි මෙතන තියෙන්නේ. හරිනේ? සිත නිසා හටගන්න රූප 8. හරිනේ? රූප 8. මේකට කියනවා ඕජා අෂ්ටමකය. ඊට පස්සේ එකක් එනවා චිත්තජ නවක ශබ්ද නවකය කියලා. ඒ මොකද්ද? අවිනිභෝග 8යි ශබ්ද රූපය. ශබ්දය. ඒ දෙවෙනි එක. ඒක 8 එකක් එකතු කරනවා ශබ්ද එකතු කරන්න. ඊළඟ කාය විඤ්ඤාප්ති නවකය කියලා එකක්. ඒකෙදි වෙන්නේ අවිනිභෝග 8යි. අවිනිභෝගයේ හැමතිස්සෙම තියෙනවනේ. අවිනිභෝග කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒක නැති රූප කලාපයක් නැහැ. ඒ 8ට එකතු කරන්නට ඕනේ කාය විඤ්ඤාප්තිය. කාය විඤ්ඤාප්තිය. ක්‍රියාකාරකම් කරනකොට සිතෙන් ඇති කරන බලපෑම රූපයට. ඒතර මෙතන 9යි. හරිනේ මේකේ තියෙන්නේ 8යි, මේකේ 9යි, මේකේ 9යි. ඊට පස්සේ හතරවෙනි එක තමයි වචී විඤ්ඤාති. ශබ්ද දශකය කියලා එකක්. ඒක ලියන්න ඕනේ මෙහෙමයි. වචී විඤ්ඤාති ශබ්ද දශකය අපි ලියන්නට ඕනේ. මේකේ තියෙන්නේ කොහොමද? අවිනිභෝග 8යි වචී විඤ්ඤාතියයි ශබ්දයයි. ඒක ඔක්කොම 10යි. හරිනේ? 8යි 1යි 1යි 10යි. ඒ තමයි ප්‍රධාන රූප කලාප 4. මේ 4ට ලහුතාදී 3 දැන් එකතු කරන්න. මේවා ලහුතාදී 3 කියලා කියන්නේ සැහැල්ලු භාව, මෘදු භාව, කර්මඤ්ඤ භාව සහිතව රූප හට ගන්නවා. විශේෂයෙන් මේ රූප හටගන්නේ සිත ප්‍රසන්න වෙලාවලට. සිත සතුටින් තියෙනකොට, සමාධිමත් වෙනකොට, සිත කුසල් වෙනකොට, ඒ වගේ වෙලාවට ලහුතාදී 3ත් සහිතව තමයි රූප කලාප හටගන්නේ. හරි අනිත් වෙලාවට ඒක රහිතව හටගන්නවා. ඒ නිසා ඒක සහිත බහ රහිත මේ ටිකේ ඒක නැතුව අපි කතා කරලා තියෙනවා. ලහුතාදී 3 නැතුව. ඊට වඩා ඒක තියෙනකොට මොකද වෙන්නේ? මේකට එකතු වෙනවා. දැන් මේ 8 9 9 10. මේවට එකතු කරන්නට ඕනේ අපි
ලහුතාදී තුන මේ තුන එකතු කරාම 11ක් වෙනවා. මේ 9ට ඒක තමයි කියන්නේ පස්වෙනි එක. බලන්න පස්වෙනි එක. ලහුතාදී ඒකාදශක කලාව. ඒකාදශක කියන්නේ 11 කියන එක. 8 3ක් එකතු කරලා 11ක් වුණා. ලහුතාදී එකෙන් අර අෂ්ටමකයේ තියෙනවා. ඕජා අෂ්ටමකයට 3 එකතු කරලා. ඊට පස්සේ බලන්න නම්බර 6 ශබ්ද ලහුතාදී ද්වාදශකය. ශබ්දයේ තිබුණානේ. ඒකේ ශබ්ද නවකය කියලා. 9 එක 9යි කියන එකයි. අවිනිබ්බෝග 8ට ශබ්ද එකතු වුණාම 9යි. ඒකට ඔන්න එකතු වෙනවා ලහුතාදී 3. එතකොට ශබ්ද ලහුතාදී ද්වාදශකය 12යි. ශබ්ද ලහුතාදී ද්වාදශකය. ඊට පස්සේ ඊළඟ එක බලන්න නම්බර 7 නම්බර 3යි 7යි බොහෝ දුරට සමානයි. 3යි 7යි. බලන්න 3 තමයි කාය විඤ්ඤාති නවකය. කාය විඤ්ඤාතිය අවිනිබ්බෝග 8යි කියන 9. දැන් 7ට එන්න. කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශකය. මොකද උනේ? ඒකට 9ට 3ක් එකතු කරාම 12ක් වුණා. ඒකේ තියෙන්නේ කාය විඤ්ඤාතියයි ලහුතාදී 3යි කියන 12. මොකද මෙයාට අනිවාර්යෙන් තියෙනවනේ. මෙයාට වෙනස් වෙන්නේ නැහැ. මෙයාට හැම කලාපයකම තියෙනවා. හරිනේ? එතකොට එකක් එකතු වුණාම 8ට එකක් එකතු කරාම 9යි. 8ට එකක් එකතු කරාම 9යි. ලහුතාදී 3ත් එකතු කරාම 12යි. පැහැදිලිනේ? ඊට පස්සේ අවසාන එක. ඒක නම්බර 4යි 8යි බලන්න. නම්බර 4 මොකද්ද? වාග් විඤ්ඤාති ශබ්ද දසක කලාපය. වාග් විඤ්ඤාති කියන්නේ වචී විඤ්ඤාතියයි ශබ්දයයි තියෙනවා. අර 8ට එකතු කරාම 10යි. දැන් මේකට 8වෙනි එක බලන්න. නම්බර 8 අපි කියන්නේ වාග් විඤ්ඤාති ශබ්ද ලහුතාදී තේරසකය. වාග් විඤ්ඤාතියයි ශබ්දයයි ලහුතාවයි කියන එකතු කරාම ඔක්කොම 13යි. 13යි. මේක තමයි චිත්තජ කලාප ටික. චිත්තජ කලාප ටික. මොකද්ද මේ තුන? ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. අනේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන තුන. ඒතර මේ නිසා මෙතන මුල 4 ඊට පස්සේ ඒ 4ම නැවත 3 එකතු වෙලා 12ක් බවට 8ක් බවට පත් වෙනවා. මේ තමයි චිත්තජ කලාප ටික. චිත්තජ කලාප ටික. හරිනේ? මේකේ තියෙන රූපත් එක්ක දැන් මේ හෑන්ඩ් අවුට් එකෙත් තියෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. අපි ගොඩක් කතා කරා මේ කලාප ගැන කලින් අවස්ථාවවලදී. දැන් එනවා තුන්වෙනි දෙවෙනි පුටුවේ පොඩි මේ කලාප පිළිබඳ පොඩි විග්‍රහයක් අපි කරගන්නවා. මේ කලාප පිළිබඳව සහ ප්‍රායෝගික සමහර ඒවා ධර්මයට වැදගත් වෙනවා. පළවෙනි අනුමාත්‍රකාව ලහුතාදී විකාර රූප සහිත චිත්තජ කලාප. මොනවද ඒ කියන්නේ? ලහුතාදී කියන්නේ ලහුතාව ආදී කොට ඇති මුදුතා කම්මඤ්ඤතා සියල්ල ඇති චිත්තජ කලාප. කීයක් තියෙනවද ලහුතාව සහිත චිත්තජ කලාප? 4යි. රහිත 4යි සහිත 4යි. දැන් මේ කතා කරන්නේ මේ 4 ගැන. මේ අනුමාත්‍රයන් කතා කරන්නේ මේ 4 ගැන. ලහුතාදී විකාර රූප කියලා කියන්නේ වෙනස් වෙනවා කියන විකාර කියන එක අදහස් කරලා තියෙනවා. වෙනසක් වෙලානේ ඒක. යහපත් පැත්තට වෙනස වෙලා තියෙන හැබැයි. ලහුතාදී විකාර රූප ඉහතින් දක්වා ඇති විකාර රූප සහිත චිත්තජ කලාප. ඉහතින් දක්වා ඇති කලාප අතුරෙන් රූපස්ස ලහුතා. ඒකට කියන මුල් නම තමයි රූපස්ස ලහුතා. රූපස්ස මුදුතා. රූපස්ස කම්මඤ්ඤතා. රූපයාගේ මෘදුතාව, මෘදු භව, ලහු භව, ඒ කියන්නේ ලඝු භව, සැහැල්ලු භව, කර්මඤ්ඤ භව. යන විකාර රූප 3 සහිත රූප කලාප 4 ශරීරයට වඩාත් හිත කරයි. මේක හටගන්නේ සාමාන්‍යයෙන් ප්‍රසන්න සිත් ඇති කල්හි. ප්‍රසන්න සිත් ඇති කල්හි. හොඳ යහපත් සිත් ඇති කල්හි. හැබැයි මේ ප්‍රසන්න භාවය මතක තියාගන්න කුසල අකුසල බෙහෙදෙන්න මේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට අර ප්‍රසන්න කියනකොට ලෝභ මූල සිතත් ඇතුළත්. සෝමනස් සහගත සිත. උපේක්ඛා සහගත සිත අපිට ගන්නට පුළුවන්. ඒ නිසා නම්බර 1 රෝම ඉලක්කම් 277 එම කලාප බොහෝ දුරට ලෝභ මූල සිත්, කුසල සිත් සහ සහේතුක ක්‍රියාසිත යනාදී නිසා පහළ වන බව පෙනේ. විපාක සිත් වලුත් පහළ වෙනවා. නැහැ නෙවෙයි මම බොහෝ සෙයින් මේ කතා කරන්නේ. විපාක සිතින් පහළ මේක අනිවාර්යෙන් අපිට බෙදන්න අමාරුයි මේ මොන සිත් වලින්ද පහළවන්නේ කියලා. සෝමනස්ස සිත් වලින්ද මෙම කලාප වැඩි වශයෙන් උපදින බව සැලකිය හැකියි. සෝමනස්ස හිත් වලින්, ප්‍රසන්න හිත් වලින්, ප්‍රීතිය සහිත හිත් වලින් මේක උපදිනවා මේ ලහුතාදී බව. හරිනේ? ඒ කියන්නේ සතුටක් ඇති වුණාම ඇති වෙන ඒ ගතිය. ඊට පස්සේ එම කලාප 4 ද්වේෂ මූල සහ මෝහ මූල සිත් වලින් උපදවන්නේ නැති අය සැලකීම සුදුසුයි.
අනිවාර්යෙන් ද්වේෂ මූල සිතින් නම් හටගන්නට හේතුවක් නැහැ. මොහ මූල සිතත් ඒ වගේමයි. ඒ සිත් වලින් මේ ලහුතාදී තුන හටගන්නේ නැහැ. ගොඩාක් අර රූප කයට කම්ප්ලිකේටඩ් නිකන් අපහසුතාව තමයි වලින් අරන් දීලා තියෙන්නේ. ඒ නිසා මේ හතර හටගන්නේ විශේෂයෙන් කුසල සහ සෝමනස්ස සහගත ඒ වගේම ලෝභ මූලුණත් ඒ වගේ සෝමනස්ස සහගත සිත් වලින්. ඊට පස්සේ මේ අර්පණා සිත් කියලා කොටසක් තියෙනවා ධානා සිත් වගේ. මේක අපි චිත්ත බෙහෙදේ කතා කරන නැති නිසා සමහර අයට අලුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධානා සිත්, රූපාවචර, අරූපාවචර නැත්නම් ලෝකෝත්තර සිත් නේද? ඒ සිත් අනිවාර්යයෙන්ම උපදවන්නේ. ඒ සිත් අනිවාර්යයෙන්ම උපදවන්නේ හරි ප්‍රසන්න සිත් ටික. ප්‍රසන්න රූප කලාප ටික. ඒ වලින් උපදවන්නෙම අපිට කියන්න පුළුවන්. ඒ සිත් වලින් උපදවන්නෙම මේ වගේ කලාපමයි. හැබැයි ඒකෙනුත් දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම ඒක මම පොඩ්ඩක් ඒක ලියලා තියෙන එක අවුල් කමක් නැහැ. ඉරිදිවිද අභිඥා සිත හැර ඉතිරි අභිඥා අර්පණා සිත් වලින්. ඉරිදිවිද අභිඥාවෙන් තමයි රාක්කේකේ ක්‍රියා කරන්නේ. අහසින් යනවා, පොළවේ කිමිදෙනවා. නේ කායික ක්‍රියාකාරකම් කරනවා. ඉරිදිවිද අභිඥාව නිසා විඤ්ඤාති උපදිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉරිදිවිද අභිඥාවෙන් සාමාන්‍යයෙන් කාය විඤ්ඤාති උපදිනවා. කාය විඤ්ඤාති උපදිනවා. වචී විඤ්ඤාති උපදිනවා කියන එක ගැන කතා කරලා නැහැ. මොකද එහෙම අභිඥාවක් විශේෂයෙන් නැති නිසා. සාමාන්‍යයෙන් අපි ඒක විමසන්නට ඕන එකක්. අපිට ශබ්දේ පතුරවන්නට පුළුවන් ලෝකෙට ඇහෙන්න බණ කියන්න කියලා. නමුත් ඒක කරන්නේ ඒ ශබ්ද තරංග පතුරවීම නිසා. ශබ්ද තරංග ගොඩක් පැතිරවීම නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් අභිඥාවෙන් ඒ වගේ බණ කියනවා කියන එක මට ඒක විමසන්නට උන අපි ඒක තව. ඒක කොහොමද ඒක හරියටම කියන්න පුළුවන්ද කියලා. නමුත් කායික විඤ්ඤාතිය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අනිත් අර්පණා සිත් වලින් හෙට අපි කතා කරනවා මේ ඔය ධ්‍යාන සිත් මාර්ගඵල සිත් වලින් මේ කායික ක්‍රියාකාරකම් කරන්න බෑ. කායික ක්‍රියාකාරකම් කරන්න. ඒ වලින් විඤ්ඤාති උපදවන්නේ නැහැ. ඒ වලින් කරන්නේ තියෙන ඉරියව්ව ඒ ලෙසටම පවත්වාගෙන යන එක. ඒ ශබ්ද පිට කරන්නේ නැහැ. ශබ්ද කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ සිත් වලින් ඔය අර්පණා සිත්, ඔය ධ්‍යාන සමාපatti සිත් ඒ වලින් උපදවන්නේ මෙන්න මේ රූපේ විතරයි. රූප කලාප විතරයි. ඒ වලින් කායික වාචික ක්‍රියාකාරකම් හඬවල් පිට කිරීම ආදී සිද්ධ වන්නේ නැහැ. ඒකෙන් උපදවන්නේ හැබැයි කෙනෙක් අහන්න පුළුවන් මේ තමයි පළවෙනි හතර, දෙවෙනි හතර. ලහුතාදී රහිතව නැහැ. ඒවා අනිවාර්යෙන් අතිශය ප්‍රණීත ප්‍රබල සිත්. නිරෝගී කරන සිත් රූපකය. ඒ නිසා ලහුතාදී තුන සහිතයම තමයි හටගන්නේ. ඒ අර්පණා සිත් වලින්. හැබැයි සමහර අවස්ථාවලදී මොනවද අභිඥා සිතෙන් මෙන්න මේ කියන කාය විඤ්ඤාතිය සහිත රූපත් උපදින්නට පුළුවන්. ඒ නිසා තමයි අභිඥා සිත අයින් කරලා තියෙන්නේ. අරූප විපාක සිත ගැන කතා කරන දෙයක් නැහැ. ඒක අරූප ලෝකේ මේක චිත්ත රූප දවන්නේ නැහැ. ඉතිරි අර්පණා සිත් ගත්තාම ඒ පංචවෝකාරය පහළ වෙනකොට අනිවාර්යෙන් අර්පණා සිත් වලින් අපිට යුක්තිය පේන්නෙම මේවා උපදවනවාමයි කියන එකට. ඒකෙනුත් මේ රූප තමයි උපදවන්නේ ඉර්ධිවිද අභිඥාව. අනිත් අභිඥා නෙවෙයි. ඉර්ධිවිද අභිඥාව හැර අනිත් අභිඥා වලින් උපදවන්නේ මෙන්න මේ කලාප විතරයි. ඒතර අපි කතා කරේ මේ කියපු කලාප හතර සාමාන්‍යයෙන් ද්වේෂ මූල සිත් වලින්, මෝහ මූල සිත් වලින් උපදවන්නේ නැහැ. මේ ප්‍රසන්න කලාප. නේද? කුසල සිත්, සහේතුක ක්‍රියා සිත්, ඊට පස්සේ හේතු ක්‍රියා කියන රහතන් වහන්සේට පහළ වෙන ක්‍රියා. ඊට පස්සේ සෝමනස්ස සහගත ලෝභ මූල සිත්, ලෝභ මූල ඔක්කොමගේ උපදවන්න පුළුවන්. සාමාන්‍ය සෝමනස්ස වලින් විශේෂයෙන්. මෙන්න මේ වගේ වලින් මේවල තමයි මේ සිත් වලින් උපදවන්නේ. ඒකෙන්ද අර්පණා සිත් වලින් අර්පණා සිත් කියලා කියන්නේ ධානා අභිඥා මාර්ගඵල ආදී සිත්. එයින් ඉර්ධිවිද අභිඥාව හැර ඉර්ධිවිද අභිඥාවෙන් තමයි ක්‍රියාකාරකම් කරන්නේ. අහසට පැන නගින. ඒ සිත හැර අනිත් අවස්ථාවලදී අර්පණා සිත් වලින් උපදවන්නේ මෙන්න මේ කියන රූප කලාප විතරයි. මොකද ඒ වලින් ඉරියව් පැවැත්වීමක් කරන්නේ නැති නිසා. එක නිකායක් හිටියා. නිකාය අදහස් කරා මාර්ගසිත පහළ වෙනකොට වචී ഘോഷයක් සිද්ධ වෙනවා. අහෝ දුක පිළිබඳව මේ දුකක් කියලා ഘോഷා කරමින් පිට කරමින් මාර්ගයට පැමිණීමක් ගැන කතා කරා. ඒක තේරවාදයේ පිළිගන්න අදහසක් නෙවෙයි. තුන්වෙනි සංගායනාවේදී ඒක මෙයාම බැහැර වුණා. මොකද හේතුව දැන් ඔය අපි කියනවානේ දෙවෙනි සංගායනාව. මොකද අවුරුදු 100කින් පස්සේ ඇති වෙච්ච නේද? මොකද දසවස්තුක දෙවෙනි සංගායනාව. අවුරුදු 100 යස ස්වාමීන් වහන්සේ විසින් කරපු සංගායනාව දෙවෙනි සංගායනාව. මේ දෙවෙනි සංගායනාව ඇති වුණේ විනය කරුණු 10ක් නිසා, දසකපු වස්තුවක් නිසා. එතකොට ඒක තමයි අපේ පොත්වල තියෙන කරුණ.
නමුත් උතුරු බුදුදහමේ තියෙන පොත්වල තියෙන්නේ මේ දස්කප වස්තුව නිසා සංගායනාවක් සිද්ධ වුණා. ඒක අපි හැමෝම පිළිගත්තා. ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. බෙදීම සිද්ධ වුණේ ප්‍රධාන වශයෙන් මහාදේව කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මේ මහාදේව ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන් මත පහක් ඉදිරිපත් කරා. මේ මත පහ කතාවස්තුවේ තියෙනවා. පළවෙනි වර්ගයේ අග ඉඳලා බලන්න. මේ මත පහ ගැන තියෙනවා. මොනවද මේ මත පහ? රහතන් වහන්සේට අවිද්‍යාව ඉතිරිව ඇත. රහතන් වහන්සේට යම් සැකයක් ඇත. ඒ අවිද්‍යාව කියලා ගන්නේ වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් රහතන් වහන්සේ අපි හවොත් එහෙම මොකක් හරි ගමක් කියලා කළු බෝවිල කියලා ඒකට යන්න පාර දන්නවද කියලා නැති කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අපිට එංගලන්තේ තියෙන මොකක් හරි නගරයක් කියලා ඒකට යන්න දන්නේ නැහැ රහතන් වහන්සේ. මේක අවිද්‍යාවක් ලෙස සැලකුවා. ඒ වගේ අවිද්‍යාව ඇත කියලා කිව්වා. සැකය ඇත. මේ පරවිතාරණය. ඒ කියන්නේ අනුන් විසින් සැකය දුරු කරන්න ඕනේ රහතන් වහන්සේ. ඒ වගේ තියෙනකොට කරුණු පහ ඇතුළේ එකක් තමයි සත්‍යාවබෝධය වෙනවා. අහෝ දුක්ඛං කියලා මේක දුකක් කියලා ප්‍රකාශ කරනකොට සත්‍යාවබෝධය වෙනවා කියන එක. ඒ නිසා මේ පහ ථේරවාදයේ ප්‍රතික්ෂේපිත කරනවා. ඉතින් ඒක ඒ පොත්වල තියෙන විදිහට මේ කරුණු පහ තමයි බෙදීමට හේතුව ලෙස සඳහන් කරන්නේ. බෙදීමට හේතුව ලෙස. ථේරවාදී අපි දසකප වස්තුවට ගන්න. ඒතකොට සමහර උගත්තු කියනවා මේ කරුණු දෙකම කාලයක් තිස්සේ හේතු වෙන්නට ඇති මේ බෙදීම සඳහා. මොකද ඒ කරුණු පහ ථේරවාදයේ තියෙන කතාවස්තුවේ ඩිබේට් එකක් ලෙස. ඒක කතා වෙලා තියෙනවා මේ පහ. මේ පහම තියෙනවා. ඒ මහාදේව ස්වාමීන් වහන්සේ විසින් කතා කරපු කරුණු පහම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක එකක් තමයි මේ මාර්ග සිත් ආදියෙන් මේ උච්චාරණය කරමින් මේ සත්‍ය අවබෝධය සිද්ධ වෙනවා කියන එක. සත්‍ය අවබෝධය සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා ඒකත් මම ගත්තේ අර මාර්ග සිත් වලින් අපි කියවනේ ඉරියව් පැවැත්වීමක් නෙවෙයි තියෙන ඉරියව් එක දිගට පැවැත්වීමක් ශබ්ද පිටි කිරීමක් නැහැ කියලා. නමුත් ඒක බලන්න කතාවස්තුවේ මාතෘකාවක පළවෙනි වර්ගයේ අග හරි දෙවෙනි වර්ගයේ මුල හරි තියෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාව. එතකොට මේක තමයි මේ ලහුතාදී හතර සම්බන්ධයෙන් මේ හරි ප්‍රණීත හිතකර චිත්තජ රූප සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන කරුණු. ඊට පස්සේ එනවා විඤ්ඤාත රූප සහිත චිත්තජ කලාව. දැන් බලමු අපි. විඤ්ඤාති රූප විඤ්ඤාති කොහම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකම තියෙනවනේ. දැන් බලන්න විඤ්ඤාති රූපයේ සහිත කලාප කීයක් තියෙනවද ඔක්කොම? 2යිද 4යිද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. විඤ්ඤාතියේ සහිත කලාප 4ක් තියෙනවා. එතකොට මොකද්ද මේක? ඒක සම්බන්ධයෙන් ගත්තා. විඤ්ඤාතිය කියලා කියන්නේ කතා කිරීම කාය විඤ්ඤාතියෙන් කායික ක්‍රියා කිරීම, වචී විඤ්ඤාතියෙන් වචන උච්චාරණය කිරීම. හරිනේ? එතකොට ඒකෙදි අපි බලන්න 278 පළවෙනි නම්බරේ. සිතාමතා කායික ක්‍රියාකාරකම් ක්‍රියාවෙන්නට ඕනේ. අලපීලක් කියනවා. කායික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී කාය විඤ්ඤාතියේ සහිත රූප කලාප දෙක සුදුසු පරිදි පහළ වේ. ඒ කියන්නේ හොඳට ප්‍රසන්න හිතකින් කටයුතු කරනවා නම් මොකද්ද? මේකනේ කාය විඤ්ඤාතියේ සහිත කලාපය. කාය විඤ්ඤාති සහිත කලාපය ගත්තම මේකෙන් ප්‍රසන්න හිතෙන් කටයුතු කරනවා නම් මේ කලාප පහළ වෙනවා. ටිකක් තරහෙන් වගේ නැත්නම් එපා වෙලා නිදිමතේ වගේ කටයුතු කරනකොට නේද? නිදිමතේ වගේ ඉන්නකොට ඒ කටයුතු කරනකොට මේක පහළ වෙන්නේ වචී කාය විඤ්ඤාතිය පහළ වෙනවා. හැබැයි අර ලහුතාදී තුන නැතුව පහළ වෙන්නේ. හරිනේ? එතකොට ඒක සුදුසු පරිදි කියලා කිව්වේ ඒ විදියට. ඊට පස්සේ බලන්න නම්බර 2 කතා කිරීමේදී පහළ වෙන කාය කතා කරනකොට විඤ්ඤාති දෙකම පහළ වෙනවා. මොකද කාය විඤ්ඤාතියෙන් තමයි අපේ කට සෙලවීම, දිව සෙලවීම ආදී ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. එතකොට කතා කිරීමේදී පහළ වෙන කාය විඤ්ඤාතියේ සහිත කලාප දෙකෙන් මුඛය සහ දිව සෙලවීම ආදී කායික ක්‍රියා සිදු කරන අතර කතා කිරීමේදී උසුරු වීමට බලාපොරොත්තු වන ශබ්දය හටගන්නේ වාග් විඤ්ඤාතියේ සහිත කලාපේ. මේ සෙලවීම සිද්ධ කරන්න උපකාර වෙන්නේ කාය විඤ්ඤාතිය. ඊට පස්සේ ඒ අදාළ ශබ්දය හටගන්නේ වාග් විඤ්ඤාතිය සහිත මේකේ. වාග් විඤ්ඤාතිය සහිත කලාපය එක හටගන්න. හැබැයි අපි කතා කරනකොට හටගන්න ශබ්දවල ඍතුජ શબ્දේ තියෙනවා. මේ ඍතුජ શબ્දේ තියෙනවා. අපිට ඒක මොනවද ඕන වස්තු දෙකක් එකට ගැටෙනකොට හටගන්න શબ્දය කියලා එකක් තියෙනවා. ඒකෙන් විශේෂ શબ્දයක් වචී විඤ්ඤාතිය චිත්තජ શબ્දේ තියෙනවා. ඒ චිත්තජ શબ્දේ තමයි හිතට අනුකූලව හසුරුවලා තියෙන්නේ. නැත්නම් රොබෝ කෙනෙක්ගෙන් උනත් අපිට පුළුවන් අවශ්‍ය શબ્දේ පිට කරන්න.
ඒ නිසා මේ ඝට්ටනේදී ඍතුජ ශබ්ද හට ගන්නවා. චිත්තජ ශබ්ද විතරක් නෙවෙයි. ඍතුජ ශබ්දත් හට ගන්නවා. හරිනේ? ඒක වගේම මේ චිත්තජ කලාපයත් හට ගන්න පුළුවන් මේ අවස්ථාවවලදී. නමුත් අර කතා කරන වචනය ගැන කතා කරන නිසා වඩාත් ඒක සංකීර්ණ කරන්න අවශ්‍ය නැති නිසා අපි සාමාන්‍යයෙන් කියනවා කතා කරනකොට හටගන්න ශබ්දය විශේෂයෙන් හටගන්නේ මේ වචී විඤ්ඤාතිය සහිත කලාපය ඇතුලේ. කලාපයේ තමයි හටගන්නේ. හැබැයි කතා කරනකොට ඍතුජ ශබ්දත් අපේ මුවෙන් පිට වෙනවා කියන එක මතක තියාගන්න. ඍතුජ ශබ්දත් අපේ මුවෙන් පිට වෙනවා. එතකොට මේ තමයි විඤ්ඤාති දෙක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ නිදිමතේ වගේ කතා කරනකොට මේ විඤ්ඤාති හට ගන්නවා. හොඳ ප්‍රසන්න සිතෙන්, උද්‍යෝගමත් සිතෙන් මේ කතා කරනකොට ඒ ශබ්දය හටගන්නේ මේ කලාපවල. එතකොට කායික ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට මේ කලාප දෙක හට ගන්නවා වාක් කාය විඤ්ඤාතිය සහිතව. වචන උසුරුවනකොට ඒ මුඛය සහ දිව ආදිය සොලවන්නේ කාය විඤ්ඤාතිය සහිත කලාප වලින්. අදාළ ශබ්දය හටගන්නේ වචී විඤ්ඤාතිය සහිත කලාපවල. මේ කලාපවල. ඊට පස්සේ එනවා අපි තව කලාප ටිකක්. ශබ්ද රූප සහිත චිත්තජ කලාප. ශබ්ද රූප සහිත චිත්තජ කලාප. කීයක් තියෙනවද? ශබ්ද රූපේ සහිත චිත්තජ කලාප කොහොමද? 2යිද 4යිද? ශබ්ද රූපේ මේකේ තියෙනවා. අය අවසාන දෙකේ තියෙනවා. හරිනේ? ඒ හතරක් තියෙනවා. ශබ්දයේ විඤ්ඤාතිය තියෙන එකක් තියෙනවා නැති එකක් තියෙනවා. විඤ්ඤාතිය තියෙන එකක් තියෙනවා නැති එකක් තියෙනවා. එතකොට දැන් අපි දැන් ශබ්ද වර්ග දෙකක් ගන්නවා අපි සාමාන්‍යයෙන්. වචීමය ශබ්ද, අවචීමය ශබ්ද. පාලියම ලියමු සද්ද කියලා. වචීමය ශබ්ද, අවචීමය ශබ්ද. වචී ഘോഷ ශබ්ද කියලා කියන්නේ අපි පිට කරන වචන විශේෂයෙන්ම විඤ්ඤාතිය සහිත දේවල්. අවචීමය ශබ්ද කියලා කියන්නේ අඬනකොට, කෑ ගහනකොට, ඊට පස්සේ කෑ ගහනවා කියලා අදහස කරනවා නිකන් අමුතු ශබ්ද පිට කරනකොට, hina වෙනකොට, හරිනේ? කෑ ගහනකොට කියන එකටදී වඩා ඒකෙත් මොකද සමහරට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කෑ ගහමින්. මේක ටිකක් අර අපි ඊතරම් වසඟේ නැති hina වීම, ඇඬීම, ඊළඟට ඉක්කාවයම, හරිනේ? උගුරට වගේ එනකොට, යම් දෙයක් කිවිසිනකොට මේ වගේ අවස්ථාවලදී ඇති වෙන ශබ්ද ගැනයි අවචී ഘോഷ, අවචීමය ශබ්ද කියලා. ඒ වගේම තව ශබ්දයක් තමයි ආස්වාස ප්‍රස්වාස කරනකොට ඇති වෙන ශබ්දය. මේ ශබ්ද සියල්ලම වැටෙන්නේ මේවා වල විඤ්ඤාතියක් නැහැ. වචීමය ශබ්ද කියලා කියන්නේ අපි කතා කරන වචන. අපි අදහස් සම්ප්‍රේෂණය කරනකොට. ඒක සිතට අනුකූලව සිද්ධ වෙන්නේ. එතකොට මේ වචීමය ශබ්ද කතා කරනකොට, ඒ කියන්නේ වචන හරියට වචන උච්චාරණය කරමින් කතා කරනකොට පහළ වෙන්නේ මෙන්න මේ කියපු රූප කලාප. වචී විඤ්ඤාතිය සහ ශබ්දයේ සහිත කලාප. ඒක මතක තියාගන්න. තිරිසන්ගත සතාට පවා එක තියෙනවා. මොකද තිරිසන් සතුන්ට වුණ කතා කරන එක තේරෙනවනේ. අපිට නොතේරුණාට. අපිට නොතේරෙන එක වෙනම දෙයක්. තිරිසන්ගත සතුන්ට වුණ අතර sannivedanayak තියෙනවා. ඒ නිසා ඒකට එක වචී විඤ්ඤාතිය තියෙනවා. වචී විඤ්ඤාතිය කියලා කියන්නේ ඇතරම දැන් කෙනෙක්ගේ අදහස දැනගන්නකොට මේ මනෝද්වාර සෝතද්වාර වීතියෙන් සද්දය අහලා ඊට පස්සේ යනකොට මනෝද්වාර වීතියෙන් විඤ්ඤාතිය දැනගන්නවා. විඤ්ඤාතිය දැනගන්නකොට තමයි මෙයාගේ අදහස අපිට තේරෙන්නේ. කාය විඤ්ඤාතියත් එහෙමයි. ඒක මනෝද්වාරයට ගෝචර වෙන දෙයක්. ඒ අදහස ඒකයි විඤ්ඤාති කියලා කියන්නේ. විඤ්ඤාති කියන්නේ විඤ්ඤාපනානේ. දනවනවා. අදහස දනවන එක. ඒක මම විඤ්ඤාති පාඩමේදී අපි කතා කරමු. ඉතින් එතකොට දැන් යම් අදහසක් සම්ප්‍රේෂණය කරනවා නම් වචීමය කියලා කියන්නේ වචන වලින් කතා කරමින් අදහසක් ප්‍රකාශ කරනකොට ඇති වෙන ශබ්ද මේ කියන රූප වලින් තමයි හටගන්නේ. රූප වල තමයි හටගන්නේ. දැන් අනිත් වෙලාවට හටගන්න දැන් 279 නම්බර 2ට යම් බලන්න. 270 නම්බර 2 ආස්වාස ප්‍රස්වාස වලදී කිවිසුම් යෑම, කෙල ගැසීම, වමනය කිරීම, උගුරට ඒම, හික්කා වැටීම, ඇඬීම, සිනාසීම ආදී අවචීමේ ශබ්ද අවස්ථාවලදී, ශබ්ද පිට කරන අවස්ථාවලදී, ශබ්ද ඇති කරන අවස්ථාවලදී පහළවන්නේ වාග් විඤ්ඤාතිය නැති ශබ්දයේ සහිත චිත්තජ කලාප දෙකයි. ඒක සුදුසු. දැන් සක්්‍ය සංකේපයේදී කියනවා මේක එකයි කියලා. මොකද මේ ලහුතාදී තුන නැතුව. නමුත් ඒ ලහුතාදී තුන සහිත. මොකද උදාහරණයකට හොඳට ආස්වාස ප්‍රස්වාසය සමාධිමත් සිතින් වෙනකොට ලහුතාදී සහිතම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක චිත්තජ කලාප 8ක් බවට පත් වෙන්නේ මේක නිසා. මෙන්න මේ කලාපය අභිධර්මාර්ථ සංග්‍රහය කතා කරලා නැහැ.
මේ කලාපය අභිධර්ම සංග්‍රහය කතා කරලා නැහැ. මේ කලාපය අපිට අහු වෙනවා විසුද්ධි මාර්ගයේ. චිත්තජ නවකයක් ගැන කතා කරනවා ආස්වාස ප්‍රස්වාසය සම්බන්ධයෙන්. ඒක අපි දිගු කරනවා අර කියපු විඤ්ඤාත්තිය රහිත මේ වගේ චිත්තජ શબ્ද ටිකක් තියෙනවා හැඬීම් ආදී શબ્ද. මොකද අපි කතා කරනවා හැඬීම සිද්ධ කරන්නේ මොන සිත් වලින්ද කියලා අපි ඊට කතා කරනවා. සිනාසෙන්නේ මොන සිත් වලින්ද කියලා අපි කතා කරනවා. සිනා පහල කරන සිත් 13යි. ඇඬීම පරිදේවය කරන සිත් 12 සිත් 2යි. ඒවා චිත්තජ රූප වලින් සිද්ධ වෙනවා. දැන් හිනාවක් වගේ එකක් වචී විඤ්ඤාත්තිය තියෙන එකක් නෙවෙයි. ඒක නිකම්ම හටගන්න ඒ කියන්නේ શબ્දයක්. ඒක විඤ්ඤාත්තිය රහිත શબ્දයක්. ඒ නිසා මේ කියන නම් මේ විශේෂ කලාපය අපිට හම්බ වෙන්නේ ඔන්න ඔය කියන කොටස් යටතේ. ඊළඟට මේක මම ඊළඟට එන කරුණ මම ශබ්දේ රූප කාඩමේදී නැවත දීර්ඝව කතා කරනවා. පුරාණ අටුවාවේ කතා කරනවා වචනයක් ගැන විතක්ක විප්හාර શબ્දය කියලා. විතක්ක විස්තහාර શબ્දේ සිංහලෙන් නැත්නම් විතක්ක විප්හාර શબ્දය. ඒක ඒ શબ્දය පුරාණ අටුවාවේ කියන වාක් විඤ්ඤාත්තිය රහිත සෝත විඥාණයට අරමුණු නොවන අසෝත විඤ්ඤය අවිඤ්ඤාප්තික කාය වචී විඤ්ඤාත්තිය නැති සෝත විඤ්ඤාණයට අරමුණු නොවන විතක්ක විප්පාර શબ્දයක් ගැන කතා කරනවා. ඒක අත්සාල්නිය ප්‍රතික්ෂේප කරනවා. එහෙම શબ્දයක් නැහැ. එහෙම සෝත විඤ්ඤාණයට අරමුණු නොවන විඤ්ඤාප්තිය රහිත ඒ වගේ ඔය කියන වගේ શબ્දයක් නැහැ. ඒ කියන්නේ විඤ්ඤාප්තිය රහිතයි කියන එකේ අදහස මේ શબ્දේ නැහැ කියන එක නෙවෙයි. විශේෂයෙන් කතා කරන්නේ සෝත විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නැහැ කියලා වාටයක් තියෙනවා. සෝත විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නැහැ. ඒක ප ဋ ාණේ හැටියට සෝත විඤ්ඤාණයට චිත්තජ රූප අරමුණු වෙනවා කියන පාඩය අරන් පෙන්නන්නේ. ඉතින් කෙතෙක් දොට සාධාරණද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් පුරාණ අටුවාවේ තිබිච්ච අදහසක් ප්‍රතික්ෂේප කරන අත්සාලිනේදී අසෝත විඤ්ඤය විතක්ක විප්පාර શબ્දයක් ගැන කියන කතාව. අතෝ ඒක මම ශබ්ද රූපේ මාතෘකාවේදී රෙෆරන්ස් සහිතව කතා කරන්න මේකේ පොඩි හැඳින්වීමක් කරේ. මොකද ඒක වැටෙන්නේ මේ ශබ්ද රූපේ සම්බන්ධයෙන්. ශබ්ද රූපේ සහිත කලාප හතරට තමයි ඒක වැටෙන්නේ. වැටෙනවා නම් එහෙම එකක් තියෙනවා නම් ඒක වැටෙන්න ඕනේ මෙන්න මේ කියන කලාප ගොඩට. පුරාණ අටුව හැටියට විඤ්ඤාත්තිය රහිත ශබ්දයේ තියෙන විතර්කය නිසා හටගන්න, චිත නිසා හටගන්න. විතක්ක විප්පහාර කියලා කියන්නේ ඒකට. විතක්ක විප්පාර શબ્දයක් තියෙනවා. ඒ શબ્දය තමයි මෙහෙම එකක් ඒක ඇතුළේ ඒකෙන් ගන්න මේ කලාපේ. මේ කලාපේ විසුද්ධි මාර්ගයේ තියෙන ආස්වාස ප්‍රස්වාස ආදී කතාවල. මේ කියන්නේ අපේ අතින් පිට වෙනවා. ඒ ගොඩක් අර විතක්ක විප්පාර શબ્දය කියන එකේ එක අර්ථයක් තමයි ඒක මේ. දැන් ඔය සමහරලාට ගොඩාක් හිත ඉන්නකොට එක පාට දන්නේ නැතුවම අපි කතා කරනවා. දැන් ගොඩාක් හිත ඉන්නකොට සමහරලාට අපි කතා කරනවා මොකක් හරි අර නිකන් තනියෙන් කතා කරන අවස්ථා වෙනවා. ඒ විතක්ක වේගය උස්සල ගන්නට බැරුව බනිනවා සමහර අයට. සමහර අය නිකන් පිටින්ග බලන් ඉන්න කෙනා බලනවා මොනවද මේ කරන්නේ? මෙයා තනියම කතා කරනවා වගේ දැනෙනවා. නේද? ඒ තමයි විතක්ක කියන්නේ ඒක කතා විතර්ක වේගයේ වැඩි වෙලා අපි දන්නේම නැතුව අපි මොනවා හරි වචන ආදී කියනවා. මේක පිට ඉන්න අයට හරියට ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒක තමන් ඒකයි අසෝත විඤ්ඤයයි අවිඤ්ඤාත්තිකයි කියලා කියන්නට හේතුව. ඒ නිසා එහෙම ඒක සෝත විඤ්ඤාණයට ගෝචර නැහැ කියන අදහස පුරාණ අටුවාවේ කියන එක ප්‍රතික්ෂේප කරනවා. මහා පාලි අටුවාවේ නෑ එහෙම එකක් නෑ. අනිවාර්යෙන් ශබ්දයේ සෝත විඤ්ඤාණයට. ඒක සියුම් වෙන එක වෙනම සිද්ධියක්. සියුම් වෙලා ඇහෙන්නේ නැති එක. නමුත් ඒක සෝත විඤ්ඤාණයට ගෝචර වෙන භාවය ඉක්මෝල නැති නිසා ඒක ගන්නවා. ඒ ගැන මම ශබ්ද රූපේ කතා කරනකොට විශේෂයෙන් කතා කරන්නම් දීර්ඝ වශයෙන්. ඊට පස්සේ එනවා අවසාන වශයෙන් දැන් මේ චිත්තජ කලාපවල අපි ශබ්දයේ සහිත කලාප හතරක් කතා කරා, විඤ්ඤාත්තිය සහිත කලාප හතරක් කතා කරා, ලහුතදී දේවල් සහිත හතරක් කතා කරා. දැන් අවසාන වශයෙන් මෙන්න මේ කියන කලාප දෙකත් මම බලමු. ඒ කියන්නේ සුද්ධාෂ්ටකයයි තියෙන විතරක් තියෙන කලාපේ සහ සුද්ධාෂ්ටකයයි ලහුතාදී තුනයි තියෙන කලාප දෙක. ඒ කියන්නේ ඕජාෂ්ටමක සහ ලහුතාදී ඒකාදශක චිත්තජ කලාප. 1යි 5යි නම්බර වශයෙන් ගත්තා. ඉරියව් වෙනස් කිරීමක් නොකරන අවස්ථාව මම කියවන්න. ඉරියව් වෙනස් කිරීමක් නොකරන අවස්ථාවවලදී චිත්තජ ඕජාෂ්ටමක කලාප හෝ ලහුතාදී ඒකාදශක කලාප සුදුසු පරිදි පහර වේ. ඒක අපි ප්‍රායෝගිකව දන්න දෙයක්. විශේෂයෙන්ම කය නොසල්වා භාවනා කිරීමේ. දැන් මේ පුහුණුවට කිට්ටු කළා මම කියන්නේ. නොසල්වා භාවනා කිරීම ආදී කරන කල්හිද නින්දේදී චිත්තජ ඕජාෂ්ටමක කලාප හෝ ලහුතාදී ඒකාදශක කලාප සුදුසු පරිදි පහළ වේ. නින්දේදී පහළ වෙනවා. නමුත් සමාධි ප්‍රඥාවන් හොඳින් වර්ධනය වී සහ භාවනා කරනකොට විශේෂයි. ඒතකොට ඒකෙදී භාවනා මුල් අවස්ථාවේදී භාවනා කරත් එහෙම ලොකුවට ලහුතාදීව පහළ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඇත්ත කතාව. නමුත් සමාධි ප්‍රඥාවන් හොඳින් වර්ධනය වී භාවනාවේ යෙදෙන විටදී බොහෝ සෙයින් පහළවන්නේ ලහුතාදී ඒකාදශ කලාප. නමුත් අර අතරමැද අකුසල සිත් ආදී පහළ වෙන නිසා අනිත් කලාපත් පහළ වෙන්න පුළුවන්. නමුත් බොහෝ සෙයින් ඒ අවස්ථාවල පහළ වෙන්නේ මේ ලහුතාදී ඒකාදශ. ඒ නිසා කය සැහැල්ලු වෙනවා. කර්මන් හොඳට නිකන් පහසුභාවය දැනෙන්නේ මෙන්න මේ කලාපවල පහළ වීම නිසා. ඒ කියන්නේ අපිට සැහැල්ලු බවක් කියම දැනෙනවා භාවනා කරද්දී සමාධියක් හැදෙනකොට. මේ ලහුතාදී කලාපවල ඒකාදශ කලාපය පහළ වෙන්නේ. මේක තමයි වෙලාව අපිට දැනෙන්නේ. විශේෂයෙන්ම අර කිව්වාගේ අර්පණාසිත වලින් ඉරිදිවිද අභිඥාව හැර අනිත් අර්පණාසිත වලින් පහළ වෙන්නෙම විශේෂයෙන් මේ කලාපේ. මේ කලාපයට වඩා මේ කලාපය තමයි පහළ වෙන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. මේ තමයි මම චිත්තජ කලාප සම්බන්ධයෙන් කතා කරන්නට තියෙන මාතෘකාව. චිත්තජ සන්තතිය කතා කරන්න ගියොත් මම බලාපොරොත්තුෙන් හිටියාද කතා කරන්න. ඔව් ඒක ගොඩක් ටිකක් වෙලායි. මම නිසා ඒක හෙට දවසට ගන්න. චිත්තජ කලාප සම්බන්ධයෙන් අපි කතා කරා. චිත්තජ රූප කතා කරා, චිත්ත කලාප කතා කරා. චිත්තජ රූප 15ක් තියෙනවා. චිත්තජ කලාප 8ක් තියෙනවා. ඒ චිත්තජ රූප සම්බන්ධයෙන් ගත්ත විශේෂ දෙයක් තමයි සිත චිත්තජ රූප උපදවනකොට එයා ඇසුරු කරන හදේ වස්තු ඇසුරු අසල පමණක් නෙමෙයි මුළු රූප කයෙම ඇති කරනවා. ඒ වගේම චිත්ත සමුට්ඨාන කියන වචනේට අර්ථ දෙකක් තියෙනවා. චිත්තජ රූප වලට සහ චෛසික ධර්ම වලට. තේරවාදයේ හැටියට චිත්තජ රූප 15යි. ඒතර චිත්තජ කලාප 8ක් තියෙනවා. ඒ කලාප 8 4 කියලා කොටස් දෙකකට කපනවා. ලහුතාදී රහිත සහ සහිත කියලා. ඊළඟට මේ කලාප සම්බන්ධයෙන් වෙනම විශ්ලේෂණයක් අපි කරා. මොන වගේ අවස්ථාවලද මේවා වෙනම පහළ වෙන්නේ. ලහුතා මුදුතා කම්මඤ්ඤතා සහිත කලාප 4 වෙනම ගත්තා. විඤ්ඤාත්තිය සහිත කලාප 4 වෙනම ගත්තා. ශබ්දයේ සහිත කලාප 4 වෙනම ගත්තා. ඊට පස්සේ උඩ තියෙන ඕජාෂ්ටමකයේ සහ ලහුතා මුදුතා කම්මඤ්ඤතා සහ විනිබ්බෝ ඕජාෂ්ටමකයේ සහිත 8ක් 11ක් වෙන කලාප දෙක වෙනම කතා කරා. හෙට දවසේ මම කතා කරනවා චිත්තජ සන්තති කියන මාතෘකාව. චිත්තජ රූප නිසා හටගන්න චිත්තජ කලාපවල පරම්පරාව කියන එක. ඊට පස්සේ අපි යනවා ඒ චිත්තජ කලාප වලින් චිත්තජ රූප වල ඇති හැකියාව කියන මාතෘකාවට. ඊට පස්සේ විශේෂයෙන් ওই සිනහව හැඬීම ආදී දේවල් ගැන විශ්ලේෂණයක් සිදු කරලා තමයි විඤ්ඤාති රූප වලට යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර චිත්තජ රූප සම්බන්ධයෙන් අපි ලොකු කතාවක් මාතෘකාවක් කතා කරා වෙනවා. ඒ නිසා මේක ඒ වගේම අර ඉදිරියේදී අර මහත්මයෙක් අහපු ප්‍රශ්නත් වැදගත්. කොහොමද කාරක දෘෂ්ටිය අපි දුරු කරන්නේ මේ චිත්තජ රූප වලින් ඇති කරන සම්බන්ධතාවය ඇති කල්හි කියන එක. ඒකත් අපි ඉදිරියේදී විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද දවසට මාතෘ පාඩම අවසන් කරනවා. ප්‍රශ්න උත්තර අහන්නට අවස්ථාවක්. රූප යම් හේතුකින් නැතිවීම විනාශ වීමක් ගැන කතා කරා. එතකොට මේ චිත්තජ රූපත් මෙහෙම නූපදින තත්ත්වයට පත් වෙන එක කියන්නේ යම් විඤ්ඤාති රූප හෝ වඤ්ඤාති වචී විඤ්ඤාති ආදී එහෙම ඒ චිත්තජ රූප වල මේ නූපදින තත්ත්වයට යම් හේතුවකින් වෙනවද? මේක ඊටම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් කර්මජ රූප උපදින්න නැතුනම සත්‍යය මිය යනවා. චිත්තජ රූප සම්පූර්ණයෙන් උපදින්නේ නැහැ කියන්නේ සත්‍යය මැරිලා කියන එක. ජීවත් වෙලා ඉන්නකොට චිත්තජ රූප හටගන්න එක සම්පූර්ණ නැතුනද නැහැ. අඩුම තරමෙන් අර මුල චිත්තජ රූප දෙක හරි හටගන්න. කලාප දෙක හරි. හරිනේ හැමතිස්සෙම හටගන්න. එතකොට හට නොගන්න පුළුවන් ගත්තොත් එහෙම ඒක හොඳ ප්‍රශ්නයක්. හට නොගන්න පුළුවන් ඒවා ගත්තොත් දෙවනි චිත්තජ රූපය ඒ කියන්නේ ශබ්දයේ සහිත අවිනිබ්බෝගාටයි ශබ්දයයි සහිත ලහුතාදී සහිත හෝ රහිත ඒ කලාප ටිකත් සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්නකොට හට ගැනීමක් තියෙනවා. හුස්ම ගැනීම වැටෙනකොට ආදී අවස්ථාවලදී හුස්ම නතර වෙලා තියෙනකොට නම් ඒක වෙන්නේ නැති වෙන්න පුළුවන්. ශබ්දේ පිට කරන එක. හොඳම එක තමයි ඊළඟට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති නැතිවීම. ඒක විය හැකි බවක් පේනවා. සමහරවිට දැන් මෙහෙමත් තියෙන බලා කාය විඤ්ඤාති උපදිනවා ඍතුජ රූපේ බලපෑම නැති නිසා හිටි වැටීමක් ආදී අවස්ථාවක. එහෙම නැත්නම් අංශ භාගයේ වගේ හැදිච්ච අවස්ථාවක විඤ්ඤාති උපදිනවා. නමුත් ඍතුජ රූපය සමර්ථ නැහැ ඒ සියලු දේවල් සිද්ධ වෙන්නට. එහෙම අවස්ථාවක් තියෙන්නට පුළුවන්. ඒක මට උත්තරයක් දෙන්න බෑ. නැත්නම් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් විඤ්ඤාති උපදින් ඒ අදාළ චිත්තජ රූප උපදින්නේ නැහැ කියන එකත් වෙන්නට පුළුවන්. ඒ හැකියාව සහිතව. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් තමයි පේන්නේ. නමුත් අර අඩුම තරමේ මුල රූප ටික අනිවාර්යයෙන්ම ජීවත් වෙලා ඉන්නකම් හට ගන්නවා අවිධර්මයේ හැටි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්මයා. ස්වාමීන් වහන්සේ කිව්වා දැන් රූප කලාප ඇති වෙනකොට මේ එකට කලාපය ඇති වෙන එකටම නිරෝධය වෙනවා කියලා. ඔව්. ඒ අවස්ථාවේ විඤ්ඤාති රූප වල දැන් අර විඤ්ඤාති අවශ්‍ය මේ අවශ්‍ය කයි කොට කොහොමද එතනදී ඒක දක්වන්න ස්වාමීන් වහන්සේ? ඒක ගන්න අපි නිෂ්පන්න රූප වලට විතරයිනේ. අනිෂ්පන්න රූප නෙවෙයිනේ.
ඒක චිත්ත කලාපේ චිත්ත රූප කලාපේ අංගයක් වෙන්නේ නැහැ විඤ්ඤාති. අපි රූප කලාපේ නම් කරන්න දාලා තියෙනවා. නමුත් රූප කලාපේ අංගයක් නෙවෙයි ඒක. රූපයක් ලෙස ගණන් ගන්න නැහැ විඤ්ඤාති. ඒ අර ඒකුප්පාදාදී භාවය වළංගු වෙන්නෙම මම එදත් කතා කරා ඔක ටිකක්. ඒකුප්පාදාදී වළංගු වෙන්නෙම නිෂ්පන්න රූප වලට විතරයි. රූප කලාපේ තියෙන. අනිෂ්පන්න රූප වලට අදාළ නැහැ ඒක. ලහුතාදී තුනට අදාළ වන්නේත් නැහැ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. ස්වාමීන් වහන්සේ පළවෙනි අර චිත්තජ කලාප වල පළවෙනි එක ඕජාෂ්ටමක කියලා නම් කළේ මොකද ස්වාමීන් වහන්සේ? ඕජා අෂ්ටමකය. ඕඩාව 8 වෙනි කොට ඇති රූපය. ඕජා අෂ්ටමකය. ඒ කියන්නේ ගණන් කරන් යනකොට 8 වෙනි පඨවි වර්ණ ගන්ධ රස ඕජානි කියන්නේ අපිනේ. පඨවි ආපෝ තේජෝ බය. ඒ නිසා තමයි ඕජා අෂ්ටමකය කියලා කියන්නේ. චක්කු දසකය කියනකොට සාමාන්‍යයෙන් කියන්නේ චක්ෂුව ප්‍රධාන කොට ඇති. චක්ෂුවෙන් උපලක්ෂිත චක්කු දසක. චක්ෂුව තමයි ඒකේ නම දෙන්නට හේතුව. මොකද අනිත් රූප තියෙන හින්දා. අනිත් රූප හැමෝලාම තියෙන හින්දා. ඕජාෂ්ටමක කියලා කිව්වම මේක හැමෝගාම තියෙන ඕජාව. නමුත් ඕජාව 8 වෙනි කොට ඇති. 8 වෙනි කොට ඇති රූපය කියන එක තමයි ඕජාෂ්ටමක. චක්කු දසක සෝත දසක කියනකොට ඊට පස්සේ කාය විඤ්ඤාති ආදී කියනකොට ඒ නම දෙන්න ප්‍රධානම සහිත කියන එක තමයි ඒව වලින් තමයි උපලක්ෂිත. ඒ කියන්නේ ඒක නම් කරලා තියෙන්නේ. මොකද අනිත් කලාපවල නැති අංගයක් දැම්මම පැහැදිලි වෙනවනේ. ඒ ස්වාමීන් වහන්සේ එතකොට චිත්තජ ඍතුජ රූප ගත්තත් අෂ්ටමකේ පාර වෙනකොට ඒකෙත් ඕජාව තියෙනවා නේද? ඔව් ඒ නිසා අෂ්ටමකය ඒ අන්න හරි. ඒක තමයි මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවද දන්නේ නැහැ ඔබතුමී ගාව. හෑන්ඩ් අවුට් එකේ මම ඕජාෂ්ටමකයේ ඉස්සරහින් චිත්තජ කියලා වරහන් දාලා තියෙන නිසා. ඍතුජ පාඩමේදී ඍතුජ ඕජාෂ්ටමකය. ඒක වරහන් කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. වරහන් ඇතුලේ දාලා තියෙන ඔය ප්‍රශ්නේ නිසා. ඒ ආහාරජ ඕජාෂ්ටමකය. චිත්තජ ඕජාෂ්ටමකය කියලා අපි කියන්නට ඕනේ ඒකට. නැත්තම් ඕජාෂ්ටමකය කියලා පොදුවේ කිව්වට කමක් නැහැ පොදුවේ කතා කරන අවස්ථාවක. නැත්තම් අපි කියන්නට ඕනේ මේක චිත්තජ ඕජාෂ්ටමකයක්, ඍතුජ ඕජාෂ්ටමකයක්, ආහාරජ ඕජා අෂ්ටමකයක් කියලා කියන්නට ඕනේ. කොටින්ම සද්ද නවක කලාපයටත් කියන්න ඕනේ. මොකද ඍතුජ වලත් තියෙනවා සද්ද නවක කලාපයක්. ඒ නිසා තමයි චිත්තජ සද්ද නවක කලාපය කියලා මම කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා මට ඒක ගැලපෙන්නේ නැත්නම් ඔබ වහන්සේ උත්තරේ නොදී ඉන්න. ස්වාමීන් වහන්සේ අර එදා කිව්වන්නේ මේ අරූපාවචර ලෝකයේ සිත් 42ක් පහළ වෙනවා කියලා. ඔව් අරූප විපාක 4 අතහැරලා. ඉතින් ඒ 42 කියන්න පුළුවන් නම් පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි ඒක ලියා ගන්න ඕනේද? ලියා ගන්න මම කොටසක් ලියාගෙන තියෙනවා පොඩ්ඩක් අඩුපාඩුවක්. හරි. අකුසල සිත් වලින් ගත්තම 10යි ද්වේෂ මූල දෙක අතහැරලා හරි ඊට පස්සේ අහේතුක වලින් මනෝද්වාරාවජන සිතයි අකුසල වලින් ද්වේෂ මූල දෙක හැරලා 10යි ලෝභ 8යි මෝහ 2යි අහේතුක වලින් මනෝද්වාරාවජනයයි ඊට පස්සේ කුසල මහා කුසල 8යි මහා ക്രിයා 8යි උපාවචර කුසල විපාක ක්‍රියා කිසිවක් නැත අරූපාවචර කුසල 4යි ක්‍රියා 4යි ලෝකෝත්තර සෝවාන් මාර්ගයේ හැර ඉතිරි 7යි. එතන අකුසල 10 කියන්නේ ස්වාමීන් වහන්සේ එතනින් අයින් වෙන දේශසිත එකද? අන්න හරි. තෙරුවන් සරණයි කිසිදේවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාස චිත්තජ කියන්න තියෙන දල්ලීකරණය මොකක්ද ස්වාමීන් වහන්සේ? මම ඒක පැහැදිලි කරන්නද ඉදිරියේ එනවා ඔක සම්බන්ධයෙන් මේකක් ඒකෙදි මම පැහැදිලි කරන්නම්. මම ඔය සියලු කොටස් ටික කඩනවා චිත්තජාති ලෙසට. ඒක ගැන මම එදාට පැහැදිලි කරන්නම්. ස්වාමීන් වහන්සේ දැන් විචක්ක ਵਿਚාර නැති වෙනකොට වචනය නිරුද්ධ වෙනවා කියලා නේද? වචී සංකාර හරි. ඔව්. එහෙමයි. එතකොට ඊට පස්සේ හතරවෙනි දානෙදී ආස්වාස් ප්‍රාස්වාසත් නිරුද්ධ වෙනවා කියනවනේ. හරි. වේදල්ල සූත්‍රය හරි. ඔව්. එහෙමයි. එතකොට මේ දැන් නිරෝධ සමාපත්තිය වදිනේට සම්බන්ධ කොට චිත්ත සංකාර. ඒකේ වැඩිපුර තියෙන්නේ මේ චිත්ත සංකාර. චිත්ත සංකාර නිරුද්ධ වෙනවා කියන එක විතරයි මේ වැඩිපුර වෙන්නේ. එතෙන්දී දැන් අපේ වහන්සේ කුල් දෙන සිතක් නැති හින්දා මේ චිත්තජ රූප නැහැනේ. ඒතර හතරවෙනි ධානයේදී සිත නිරුද්ධ වෙලා නැති හින්දාද චිත්තජ රූප තියෙන්නේ. එතන මොකද ආස්වාස් ප්‍රාස්වාසයේදී නිරුද්ධ වෙලා නේද? එතකොට අර මේ එක කොටසක් නිරුද්ධ වෙච්ච ගතියක් තියෙනවනේ. චිත්තජ රූප වලින් ආස්වාස ප්‍රස්වාස කියන එක නිරුද්ධ වෙනවා හතරවෙනි ධානයට සමවදිනකොට ධර්මයේ හැටියට. ආස්වාස ප්‍රස්වාසය නිරුද්ධ වෙනවා හතරවෙනි ධානයෙන්. වේදනා සංඥා කියන චිත්ත සංඛාරය නිරුද්ධ වෙනවා නිරෝධයට කලින් පහළ වෙන නේව සංඥා නා සංඥායතන හිතේ භංගය. හරි දැන් එතකොට ප්‍රශ්නේ වෙන්නේ චතුර්ථ ධානයට සමවදිනකොට චිත්තජ රූප කොටසක් නැහැ කොටසක් තියෙනවා වගේ එකක්ද ප්‍රශ්නයක්? එහෙමයි සර්. ඔව් එහෙම තමයි. චිත්ත රූප සියල්ල නෙවෙයි නැති වෙන්නේ. ඕලාරිකයිනේ ආස්වාස ප්‍රස්වාස. ඕලාරික ආස්වාස ප්‍රස්වාස තමයි නැති වෙන්නේ. අනිත් චිත්ත රූප පහළ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සනස
ඒවි කර්මජ කලාපනාවේ අතීත චේතනා නිසා හේතුයෙන් සකස් වෙන කර්මපත්‍ය පිළිබඳව විස්තර නිරූපණය බඳව එතකොට අද චිත්තජ කලාප 6ට බලපහන්නේ කලාප 8ට චේතනා චෛතසික කොයි විදිහට කලාප දෙකලා දෙන්න පුළුවන් සන්නාස චිත්තජ කලාප 8ට ඔව් මෙහෙමයි ඉතින් ඒ කියන්නේ චිත්තජ කලා සිත හට ගන්නකොට රූප ටිකක් හට ගන්නවා ඉතින් ඒක සිතේ ආනුභාවයක් දැන් කර්මය ගත්තම කර්ම ශක්තිය ඉතිරි වෙනවනේ කර්ම ශක්තිය නිසා මේක හට ගන්නවා කියලා අපි කියනවා ඒකට හේතුව යුක්තියක් අපිට පේනවා තෘෂ්ණාවේ බලපෑමට ලක් වී ඇත කර්මය. ඒතකොට තෘෂ්ණාවෙන් අවශ්‍ය නම් නාම රූප ටික ඒට අනුකූලව කර්මයෙන් නාම රූප උපදවනවා. ඒක තමයි යුක්තිය. ඉතින් සිතෙන් චිත්තජ රූප උපදවනවා කියන එකට තියෙන එක දෙයක් තමයි අර එදා අපි ඇන්දේ ඒ කියන්නේ යුක්තියක් හොයන්න. කොහොමද ඒක වෙන්නේ කියලා පෙන්වන්න නම් බැරි වෙයි. අර ඒක වෙන බවනේ කියන්නේ. මේව සිත හට ගන්නකොට ලොකු රූපකය වෙනසක් සිද්ධ වෙනවා. සමාධියක් ඇති වෙනකොට ප්‍රසන්න වෙනවා. සැහැල්ලු වෙනවා. ද්වේෂයක් ඇති වෙනකොට මේක රත් වෙනවා. මේක ටිකක් අප්‍රසන්න ඒ කියන්නේ අපහසු වෙනවා මේක කටයුතු කරන්න. ඒතර මේ සිතෙන් ඇති කරන බලපෑම. ඉතින් දැන් මෙහෙම අහන්න පුළුවන් චිත්තජ රූප තිබීම අත්‍යවශ්‍යද සත්වයට කියලා අහුවොත් සිතයි රූපකයයි අතර තියෙන පාලම වගේ තමයි චිත්තජ රූප. මම දකින්නේ පෞද්ගලිකව. සිත රූපකයට බලපෑම් කරන ප්‍රධානම ක්‍රමය තමයි චිත්තජ රූප හරහා. ඉතින් ඒ නිසා හැබැයි සිත කෙලින්ම බලපෑම ගොත් වෙනවා පච්චාජාත ප්‍රත්‍ය කියන එක. නමුත් අර දැන් ක්‍රියාකාරකම් කරනකොට දැන් අපි හිතමු සිතට අනුකූලව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. සිත අරූපීනේ. දැන් අපි කියනවා මේ විදිහට නාම රූප දෙන්නම දුර්වලයි. ඒ දෙන්නටම බෑ කායික ක්‍රියාකාරකමත් තනි තනිව කරන්න. උදාහරණය දෙන්නේ මොකද්ද? අන්ධයෙක් ඉන්නවා පිලෙක් ඉන්නවා. ඇවිද ගන්න බැරි මිනිස්සු. මේක තව පොත්වලත් මේ උපමාව තියෙනවා. කොටිම වෙන නිකායවලත් මේ උපමාව අරගෙන තියෙනවා. බෞද්ධ නිකායවල. ඉතින් ඒ අන්ධයෙක් සහ පිලෙක් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නට ගමනක් යන්නට ඕනේ. අන්ධයාට ගමන යන්න බෑ පේන්නේ නැති නිසා. පිලාට ගමන යන්න බෑ කකුල් දෙක නැති නිසා. කකුල් නැති මිනිස්සෙක් කියලා හිතන්නකෝ. එතකොට මේ දෙන්නගේ එක හැබැයි මේ දෙන්නටම වෙන වෙනම හැකියාවල් ටිකක් තියෙනවා. ඒතර මොකද්ද මේ වෙන වෙනම හැකියාවල්? අන්ධ කෙනාට යන්න පුළුවන් කකුල් දෙක නිසා ඇවිදින්න පුළුවන් පාර පේන්නේ නැහැ. කකුල් නැති මිනිස්සුන්ට පාර පේනවා ඇවිදින්න බෑ. එතකොට මේ මිනිස්සයා කියලා අපි දෙන්නටම යන්න ඕනේ අහවල් දිහාවට එන අපි දෙන්න එක මුතුවෙන් වැඩ කරමු. ඔයා මාව කරේ තියාගන්න. මම කියන්නම් දැන් දකුණට දැන් වමට. ඔයා යන්න. එතකොට කකුල් නැති මිනිස්සයා අන්ධ කෙනා කරේ තියාගත්තා. හරිනේ? අරයා කියනවා දැන් පාර විතරනේ සම විසම වලවල් තියෙනවා කඳු තියෙනවා. දැන් මෙතනින් දකුණට හැරෙන්නේ නැහැ මෙතනින් වමට හැරෙන්න කියලා කකුල් නැති මිනිස්සයා කර උඩින් ඉඳන් කියනවා. ඒ අනුව අන්ධ කෙනා හැරෙනවා. එයා හැරි යනවා. හැබැයි දෙන්නව දැන් ඔන්න ගමන ගිහිල්ලා ඉවරයි. එතකොට මේ තමයි නාම රූපයන්ගේ හැටි. විදර්ශනාවේදී අපි ගන්නෙ. නාම රූපයන්ගේ හැටි. නාමයට බෑ. නාමයට ඇයි තනියම යන්න බැරි? අරූපී නිසා, රූපයක් නැති නිසා. රූපයටයි ගමනක් තනියම කරන්න බැරි? ඕනකමක්, සචේතන බවක් ඕනකමක් නෑ යන්න. යන්නට උත්සාහය උපදින්නේ නෑ. රූපේහි. අර උපමා දෙක 100%ක් සම්පූර්ණ ගන්න එපා. මම උපමා දුන්නේ මේ දෙන්නගේ එකතුවෙන් මේක සිද්ධ වෙනවා කියන්නේ. නැත්තම් නාමයට කකුල් නැහැ රූපයට ඇස් නැහැ කියන එක නෙමෙයි මේ කතා කරේ අපි. රූපයට චේතනාවක් නැහැ යන්න. උත්සාහයක් නැහැ, උනන්දුවක් නැහැ. නාමයට රූපයක් නැහැ. නාමයට නැහැ අර මේ මැටීරියල් ගතිය. හැබැයි මේ දෙන්නගේ එකමුතුවෙන් යන්නට පුළුවන්. එතකොට දැන් නාම රූප අතර ලොකු සම්බන්ධයක් ඇති වෙන්නට ඕනේ. අපි හිතමු අපි ඉදිරියේදී කතා කරමු මේක විඤ්ඤාති පාඩමේදී. ඒක එදාට අපි කතා කරමු. සිතක් ඇති වුණාම යන්නට ඒ අනුව රූපකය ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේක වෙන්නේ? සිත නිසා හට ගන්නවා වායෝ ධාතුවක්, චිත්තක්‍රිය වායෝ ධාතුව. ඒ චිත්තක්‍රිය වායෝ ධාතුව ඕන පැත්තකට තල්ලු වෙන්නට පුළුවන්. වායෝ ධාතුවේ තියෙන ඕන පැත්තකට ගමන් කරන්න පුළුවන් හැකියාව. නමුත් ඒක හිතන පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මම ඉස්සරහට යන්න හිතුවම් පිටිපස්සට තල්ලු වෙන්නේ නැහැ නේ. හේතුව මොකද්ද? සිතට අනුව රූපකය හැසිරීලා තියෙනවා. ඒ හැසිරීමට අනුබල ඒ කාරණා වුණේ විඤ්ඤාතිය කියන ගතිය. ඒ තමයි වායෝ ධාතුවට සිතෙන් කරපු බලපෑම. සිත හටගන්න පැත්තට වායෝ ධාතුව තල්ලු කරේ සුක්ඛානම වගේ කරේ විඤ්ඤාතිය. ඒ නිසා මේ එතකොට තමයි මේ රූපකය යන්නේ. එතකොට සිත කොහොමද මේ රූපකය ගෙනිච්චේ? මේ කියපු චිත්තජ රූප ටික හටගත්ත නිසා. ඒ නිසා සිතයි රූපයයි අතර තියෙන සම්බන්ධය පාලම ඇති කරේ මේ චිත්තජ රූපවලින්. ඒක විශේෂයෙන් පැහැදිලි වෙන තැන තමයි ඉරියව් පැවැත්වීම. අනිත් වෙලාව ඉරියව් වෙනස් කිරීම. අනිත් වෙලාවෙදිත් එහෙමයි. දැන් උදාහරණයකට අපි දන්නවා ඉන්නකොට දැන් භාවනා කර කර ඉන්නකොට නිින්ද ගියොත් මොකද වෙන්නේ?
වැටෙනවනේ. සමහර අය පෙරෙල්ල වැටෙන්න පුළුවන් නිින්ද ගියොත්. අපි මොකක් හරි ඒකනේ කියන්නේ හංගන්න බැරි කෙලෙසේනේ නිදිමත කියන්නේ. නේද? මුළු ඉන්න හැමෝටම පේනවා ඒ කෙලෙසේ ඇති වෙච්ච වෙලාවට. එතකොට හේතුව ඒක රූපකයට බලපානවා. නේද? එතකොට ඒකෙන් අපි පෙහෙදෙනවා. එහෙනම් අපි දැන් ප්‍රකෘතිමත්වමේ ඉන්නකොට අපේ සිත දුර්වල වෙනකොට රූපකය වැටෙන්නත් ප්‍රකෘතිමත්ව ඉන්නකොට රූපකය ස්ථිරව තියෙන්නටත් හේතුව මොකද්ද? සිතෙන් බලපෑමක් වෙලා කියන එකනේ. ප්‍රකෘතිමත් සිත් කියලා කියන්නේ හොඳ කුසල අකුසල සිත් වලින් බලපෑමක් කර රූපකය තියන් ඉන්න. ඒතර ඒ නිසා මේ රූපකය ඉරියව් පැවැත්වීම වගේ දේවල් සිද්ධ වෙන්නේ චිත්තජ කලාපය චිත්තජ රූප අනුව. දැන් ඒතකොට නිදාගෙන ඉන්නකොට පහළ වෙන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොටත් පහළ වෙනවා. ඒකනොත් රූපකය ලොකු බලපෑමක් කරනවා. ඒක රිෆ්‍රෙෂ් කරලා ගන්න දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ නිකන් අර රූපකයට ලොකු දායකත්වයක් චිත්තජ රූප වලින්. ඒ නිසා තමයි චිත්තජ රූප හටගන්න යුතු. මේ තමයි යුක්තියක් ලෙස මට පේන්නේ. ඉතින් ඒ නිසා සිත හටගන්නකොට ඒ ප්‍රබලත්වයේ තියෙනවා නම් අර කියපු සාධක තියෙනවා නම් අනිවාර්යෙන් මේ ටික හටගන්නට වෙනවා. මොකද ඒක අවශ්‍යතාවයක් වෙනවා රූපකයට පැවැත්වීම සඳහා. ඒක නිසා රූපකයේ මනා පැවැත්මට ක්‍රියාකාරකම් වලට අවශ්‍ය සාධකයක් ලෙස චිත්තජ සිත් වලින් චිත්තජ රූප හටගන්න. එතකොට අයහපත් චිත්තජ රූප හටගන්නේ නැහැ. සිතෙන් හටගන්නේ සිතෙන් කරන්නේ රූප ටිකක් උපදවන එක. නමුත් ඒ සිතේ තියෙන ಗುಣධර්ම අඩු වුණොත් ටිකක් සවුත් වුණාම ඒක අහිතකර චිත්තජ රූප ටිකක් හට ගන්නවා. නිකන් සිතද රූප ඉපදවීම අත්‍යවශ්‍ය අංගයක්. මේක පවත්වගෙන. නමුත් ඒක අර නිකන් කර්මය නාම රූප දිග්ගස්සනවා. ඉතින් අයහපත් කර්මයක් කරොත් දුක් ගොඩක තමයි දිග්ගස්සන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ සිතේ තිබිච්ච ප්‍රශ්නේ නිසා. ඒ වගේ චිත්තජ රූප හට ගැනීම ධර්මතාවයක් සිතේ අවශ්‍ය සාධකයක් රූපකයට. ඒක අයහපත් සිතක් වුණොත් අයහපත් චිත්තජ රූප ටිකක් යහපත් සිතක් වුණොත් යහපත් චිත්තජ රූප ටිකක් තිස වෙන්නවා. ඉතින් ওই විදිහට තමයි පෙන්වන්න තියෙන්නේ. ඒ නිසා සිතක් හට ගන්නකොට චිත්තජ රූප හට ගන්නවා කියන එක යුක්තියෙන් අනුව තේරුම් ගන්න. වෙනවන් සරණයි ස්වාමීන් වහන්සේ මේක කෙලින්ම පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි මේ වෛද්‍ය විද්‍යාත්මකව අපි කකුලක් කැපුවොත් අපි කියමු පියකින් කපලා කකුල වෙන් කරනවා. ඒ කකුල ලේ ධාතු ඒ කියන්නේ ඒක සම්බන්ධ කරන්න පුළුවන් පැය 6ක් ඇතුළත. ඒ කියන්නේ හැම කකුලම සම්බන්ධ කරාම හරියනව නෙමෙයි පැය 6ක් තමයි අපේ කාල සීමාව. ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි සම්බන්ධ කරන්නේ රුධිරය සංසරණය. එතකොට රුධිරය සර්කියුලේෂන් කියන එක එස්ටැබ්ලිෂ් කරොත් ඊට පස්සේ කකුල හරියන්න ගොඩක් chances තියෙනවා. ඒක වෙන වෙන සාධක නිසා කකුල රිජෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි පැය 6ක් සීමාවක් තුල කකුල නැවත බද්ධ කරලා ඇවිදිපු අවස්ථා තියෙනවා. හරි. ඉතින් මට ඒක නිකන් හිතුනේ දැන් අර ලේ ධාතුවත් එක්ක සම්බන්ධ කිරීම ලේ ධාතුව දැන් අපේ ඕගන් ට්‍රාන්ස්ප්ලාන්ට් වලත් ඔක්කොම ලේ සර්කියුලේෂන් නැත්තම් රුධිරය ඒ කියන්නේ දේවස්තු රූපය ආශ්‍රිත යම්කිසි දෙයක් සම්බන්ධ කිරීමෙන් තමයි ඒ අවයවය නැවත චිත්තජ රූප උපදවන්න පුළුවන් ඒ සමූහයට එකතු වෙන්නේ. කියලා මට නිකන් අදහසක් ඇති වුණා. ඒක මේකට කෙලින්ම සම්බන්ධ නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපේ රිජෙක්ට් වෙච්ච ශරීර කොටසක් නැවත එකතු කිරීමේ ප්‍රධාන දේ ඒකට යන ලේ සර්කියුලේෂන් එක එස්ටැබ්ලිෂ් කරන එක. හරි. ඉතින් එතකොට අර ඒක මේ ඔය මේ හුඟක් වෙලාවට ධර්මානුකූලයි කියලා මට හිතෙනවා. පැහැදිලි. එතකොට මේ දේවස්තු රූපය ආශ්‍රිතව තමයි මනෝවිඤ්ඤාණය උපදින්නේ. ඒ මනෝවිඤ්ඤාණයට සම්බන්ධ වීම තුළ තමයි කියලා හිතෙනවා මේ චිත්තජ රූප ඔක්කොම නැවත ඒ රූපය කැඩිච්ච ඒක පරිච්ඡේදය වෙච්ච වෙලාවෙ වුණත් නැවත එස්ටැබ්ලිෂ් නැතුව එකමුතු කරගන්න පුළුවන් අවස්ථාවක් හැම වෙලේම නැති වුණත් උපදිනවා කියන එක අදහසක් තමයි වහන්සේගේ එකට මොකද තියෙනන්නේ. වහන්සේට ඒකට යමක් කියන්න තියෙනවද? බොහොම පිං ඒක පේනවා. ඒකේ යුක්තියක් පේනවා. ඒ කියන්නේ උදාහරණයකට ඍතුජ කලාප ටික අපි දැන් ලේවල තියෙන මේ සම්බන්ධතාවය ඇති කරගත්තොත් ආපහු එකතු වුණාට පස්සේ ආයේ ඒකේ ලින්ක් එක හැදුනානේ. ඉතින් චිත්තජ රූප ආපහු එතන හට ගන්නට බාධාවක් පේන්නේ නැහැ මට. කොටිම කර්මජ රූපවා ඒකේ හට ගන්නට පුළුවන්. මොකද හේතුව දැන් අපි හිතමුකෝ ඒකේ හැටියට කපලා තියෙනකොට කකුලට කවුරු හරි ගැහුවොත් රිදෙන්නේ නැහැ නේ අපිට.
එතකොට ඒක කර්මජ රූප නෑ ධර්මයේ හැටියට. එතකොට මේක සම්බන්ධ කරාට පස්සේ ආපහු ඒ ටික හට ගන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා මේ ඍතුජ රූපේ කොච්චර බලපෑමක් කරනවද ධර්මයේ ක්‍රමයෙන් බැලුවත්. ඍතුජ රූපේ කොච්චර බලපානවද මේ කර්මජ රූප සහ චිත්තජ රූප හට ගැනීමට. ඒ නිසා මේක ඍතුජ රූපවලත් අර ඍතුජ රූපවල බලපෑම සහිතවම තමයි මේ කතා කරන්නට වෙන්නේ අපිට. කතාව හරි. බොහොම පිං. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේක ස්වාමීන් වහන්සේ කර්මයට සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ එක අවස්ථාවක දේශනා කළා මේ කර්මයට අමතරව අර කුරිරු බව කියන එක. කෙනෙකුගේ කුරිරු බවත් බලපානවා ඒක කර්මයට ගන්න එපා කියලා. ඒතර ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේට සිදුවෙච්ච දේවල් හැම එකටම කර්මය සම්බන්ධ කරලා තියෙනවා. අර කොන්දේ අමාරුවට, එතකොට වේලුව ගමේ හැම දෙයකටම ඉසේ යම්මට කර්මයක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින්දී කුරුළු බව සම්බන්ධ වෙලා නැහැ. දේවදත්තගේ කුරුළු බව හරි, චිචිමානිකාවේ කුරුළු බව හරි. ස්වාමීන් වහන්සේ ඒක කෙසේද එහෙම වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙහෙමයි මම කිව්වේ කුරුළු බව අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න එපා කියන එක නෙවෙයි. කුරුළු බව කර්මය නිසා වෙනගේ කුරුළු බවත් එකතු වෙලා මිනිහෙක් මැරෙන්න පුළුවන්. නමුත් හැම එකක්ම කර්මයට දාන්න බෑ කියන එකයි මම කතා කරේ. එහෙම නැතුව කෙනෙක් ඇවිල්ලා අපිට වෙඩි තියලා මැරුවොත් එහෙම ඒක පෙර කර්මයක් නිසා නෙවෙයි කියන්න අයිතියක් නැහැ. වෙන්නට බොහෝ සම්භාවිතා තියෙනවා. නමුත් අනිවාර්යෙන් කර්මයක් නිසාමයි කියලා නිෂ්ඨාවට පැමිණෙන්නට අයිතියක් නැහැ කියන එකයි මම අදහස් කරේ. මොකද පිලෝතික සූත්‍රයේ හැටියට පුබ්බකම්ම පිලෝතික සූත්‍රයේ හැටියට අපදාන පාළියේන කර්ම 12ම බුදුරජාණන් වහන්සේට පෙර කර්මවල විපාක ලෙස තමයි කෙලින්ම දක්වලා තියෙන්නේ. මිලින්ද ප්‍රශ්නේ එනවා ඊට වඩා පොඩි වෙනස් විස්තරයක්. ඒක විස්තර කරගන්න මට තේරෙන්නේ නැහැ ලොකුවට. අපි සූත්‍රයට ගියොත් එහෙම කියන්න වෙන්නේ ඒක මේ මිලින්ද ප්‍රශ්නේ තේරෙන වාක්‍ය ටිකක් අමුතු ක්‍රමයකට කියලා තියෙන නිසා ඒකේ දෙපැත්තක් තියෙනවා වගේ පේනවා ඒ වාක්‍ය. නමුත් ඒවා කෙලින්ම කර්ම විපාක ලෙස දේශනාවෙම එනවා. එහෙමයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. රූපජනක සිත් සියල්ලම ආස්වාස් ප්‍රස්වාසය සඳහා උදව් කරනවා. 84යි 84යි. වාගේ යිදසික නැති සම්පටිච්ච සම්තිරණ වාගේ සිත් පවා ආස්වාස් ප්‍රස්වාසයට උදව් කරනවාද? සිත් 84ක් තියෙනවා උදව් කර. සිත් 84ක්. ඒක අපි ඇහිඳින්නේ යමකේ ඉගෙන ගන්නකොට ඔය සංඛාර යමකේට. මම ඒක කතා කරනවා ඊළඟ දවස් කීපය ඇතුළත. මම කතා කරන මාතෘකා කීපයක් හඬන, සිනාසෙන, හුස්ම ගැනීම, ඊට පස්සේ ගායන, වාදන, නර්තන ආදී වූ මාතෘකා ටිකක් යටතේ චිත්තජ රූපවල පහළ වීම සහ සිත් කියන එක. ඒකෙදී හුස්ම ගැනීමට එන සිත් 84ක් එනවා. 121කින් ගන්න එක. 89 නෙවෙයි 121කින් ගන්න. දෙපස් විඥානයේ 70 හැර කාමාවචර සිත් 44යි. ඊට පස්සේ ප්‍රථම, ද්විතීය, තෘතීය, ප්‍රථම ධානය 11යිනේ අපි වෙන ක්‍රමයකට ගන්න ඕනේ. ප්‍රථම ධානය 11යි, ද්විතීය ධානය 11යි, තෘතීය ධානය 11යි, චතුර්ථ 11යි, පංචක 23යිනේ. එකෙන් පංචක 23ම අයින් වෙනවා. ඊට පස්සේ ඉතිරිය වල විපාක සිත අයින් කරනවා. එතකොට එහෙම කරාම අර්පණා පැත්තෙන් එනවා සිත් 40ක්. ඒ 40යි කාමාවචර 44යි කියන 84 තමයි සාමාන්‍යයෙන් සංඛාර යමකේදී අපි කාය සංඛාරය උපදවන, හුස්ම උපදවන සිත් ලෙස ගන්න. එතකොට ඒකේ සම්පටිච්ඡන පංචද්වාරාවජන සිතුත් ගණන් කරනවා. සර්ණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පාඩම් පටන් ගන්නකොට අපිට කිව්වේ පටලවා ගන්න එපා කියලා මනෝ ධාතු, මනෝ විඥාන ධාතු අනිත් එක මොකක්ද ස්වාමීන් වහන්සේ? මනෝ විඥානය. මනෝ විඥානය. මනෝ විඥානය. මනෝ විඥානය කිව්වම දෙපස් විඥානයේ හැර සිත් 79ම එනවා. 89න් 10ක් කරම් කරාම 79ම. මනෝ විඥාන ධාතුව කිව්වම 76යි. දෙපස් විඥානයේ අතහැරලා සම්පටිච්ඡන 2යි පංචද්වාරාජන සිතයි කියන 3යි 13ම අතහැරීම 76යි. මනෝ ධාතුවකම 3යි. එතන මනෝ ධාතු කියන්නේ 3යි ස්වාමීන් වහන්සේ. මනෝ විඥාන ධාතුව කිව්වම 76යි. 76යි. දෙපස් විඥානයයි අර 3යි අතහැරලා 89න් 13ක් අයින් කරන්න එපේ. මනෝ විඥානය කිව්වම මේ 76යි 3යි දෙකම එකතු කරලා 79යි. තේරුම් ගන්නයි. මේ රැස් කරගන්න දෙනා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතී පනසත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.